වාසනාවන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. රටේ ජාතික සංවර්ධනය අප කාගේත් අපේක්ෂාව. අනාගත සුරක්ෂිතතාව අප කාගේත් රැඳී පවතින්නේ රට ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකට රැගෙන ගියොතින් පමණක් බව අපි හොඳින්ම මේ මෑත අභියෝගත් සමග තේරුම් ගත්තා. එනිසාම දේශීය ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් පිළිබඳ කතිකාව අප ඉදිරියටම පැමිණ තිබෙනවා. අප අද මේ සූදානම් වන්නේ දේශීය ආර්ථික ක්‍රමය ස්වයංපෝෂිත බව ළඟා කර ගැනීමේදී අපනයනය පදනම් කොටගත් කෘෂි ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා එය ශක්තිමත් කිරීම සඳහා වන අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්මේ වැඩපිළිවෙල තුළ අපට හඳුන්වල දුන්නු කෘෂි අපනයන ගම්මාන කෘෂි අපනයන කලාප පිහිටෝමින් මේ අපනයනය පදනම් කරගත් කෘෂි ආර්ථිකය නංවාලීමේ සඳහා වන ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ඔබ හමුවට ගෙනෙන්නටයි. අප සිටින්නේ හිතවතුනි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊටාම වැදගත් ඓතිහාසික වටිනාකමකින් යුත් කසාගල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ. එහි සිටයි මේ සමාරම්භක උත්සවය ඔබ හමුවට ගෙනීමට සූදානම් වන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ ජාතික වැඩසටහන දියත් කිරීමට අප සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. අප සිටින කසාගල රාජමහා විහාරය පිළිබඳව සඳහන් කරනවා නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළ පැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් උඩයාය ග්‍රාම සේවා වසමේ තමයි කසාගල රාජමහා විහාරය පිහිටා තිබෙන්නේ. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රහය මත මේ භූමියේ දෙතිස් ඵල බෝධි අංකුරයක් රෝපණය කිරීමත් සමග කසාගල පුදබිම නිර්මාණය වූ බව තමයි විශ්වාස කෙරෙන්නේ. කාවන්තිස්ස රජතුමන් විසින් මෙහි ගොඩනැගිලි කරවා තිබෙන අතරම පළමුවැනි දප්පුල රජු සහ පළමුවැනි විජයබාහු රජු විසින් මෙහි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ බවත් පැරලි මූලාශ්‍ර වලින් අපට සොයාගත හැකි වුණා. විශේෂයෙන්ම සඳහන් කරන්නට උනේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමන් විසින් මේ විහාරයට පිළිමයක් හා රන් පිළිමයක් පරිත්‍යාග කොට තිබෙන බවත් විහාරයේ ගල්තලාව මත ඉදිකර ඇති පැරණිතම චෛත්‍ය දේවානම්පියතිස්ස රජු විසින් කරවා ඇති බවත් ඊට නුදුරින් ඇති අනෙක් චෛත්‍ය සද්ධාතිස්ස රජතුමන් විසින් ක්‍රිස්තු 1119 සහ 137 කාලවකවානු තුල තනවා ඇති බවත් තමයි ඓතිහාසික මූලාශ්‍ර අපට පෙන්වා දෙන්නේ. අතීතයේ විහාරයේ වැඩවිසූ භික්ෂුන් වහන්සේලාගේ සිවුරු විහාර භූමියේ ගල් මත වියලූ නිසා මේ අරුතින් මේ විහාරයට කසාගල වූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එවැනි ඓතිහාසික වටිනාකමක් සහිත විශාල භූමි ප්‍රදේශයකින් සමන්විත කසාගල රාජමහා විහාරස්ථාන භූමියේදී තමයි අපනයනය පදනම් කරගත් ඉලක්ක කරගත් කෘෂි අපනයන ගම්මාන කලාප පිහිටුවීම සඳහා වන ජාතික වැඩසටහනට අප මේ උදෑසන මුල පුරන්නේ. அனைவருக்கும் இனிய காலை நேர வணக்கங்கள். ஒரு நாட்டினுடைய அபிவிருத்தி அந்த நாட்டிலே விவசாயத்துறையில் தங்கியிருக்கிறது. அப்படி பார்க்கின்ற பொழுது நம்முடைய இலங்கை திருநாடு விவசாயத்துறையிலே மிகவும் சிறந்த முறையிலே வளம் பெற்ற நாடாக விளங்கியதற்கும் விளங்குவதற்கும் சாட்சிகள் காணப்படுகின்றன. அந்த வகையில்தான் நம்முடைய நாட்டிலே பல பாகங்களிலும் பல்வேறு வகையான வேறுபட்ட காலநிலைகள் காணப்பட்டாலும் அந்தந்த பிரதேசத்திற்கு ஏற்ற வகையிலான பயிற்சிகை மேற்கொள்ளப்படுவதும் அந்த பயிற்சிகையின் ஊடாக பல்வேறு வகையான முன்னேற்றத்தை நம்முடைய நாடு அடைந்திருப்பதும் யாவரும் அறிந்த விடயம். அந்த வகையில்தான் அதிமேதகு ஜனாதிபதி அவர்களுடைய சௌபாக்கியத்தின் நோக்கு என்ற எண்ணக்கருவிற்கு அமைய 9 மாகாணங்களை விவசாயத்தின் அபிவிருத்தி அடைந்த மாகாணங்களாக சிறந்த விவசாயத்தின் ஏற்றுமதி வலயங்களாக அபிவிருத்தி செய்ய பல்வேறு வகையான திட்டங்கள் முன்னெடுக்கப்பட்டன. அந்த வகையில்தான் இன்றைய தினம் தென் மாகாணத்தில் அமைந்திருக்கின்ற ஹம்பாந்தோட்டை மாவட்டத்தின் கசாகல ரஜமகா விகாரையில் நாம் இப்போது நேரடியாக உங்களை சந்திக்கின்றோம்.
கிறிஸ்துக்கு முன் 3ஆம் நூற்றாண்டில் தேவநம்பிய திச மண்ணினால் கட்டப்பட்ட இந்த விகாரை வரலாற்று சிறப்புமிக்க ஒரு விகாரை என்பதை நாங்கள் நினைப்படுத்துகின்றோம். ஆகவே இந்த புனித இடத்திலே விவசாய ஏற்றுமதி வலயம் தேசிய வேலை திட்டத்தின் ஆரம்ப விழாவை நடத்துவதற்கு தீர்மானித்தார்கள். ஆகவே தான் சிறு பயிர்ச்சை அபிவிருத்தி, அவை சார்ந்த தொழில்கள் மற்றும் ஏற்றுமதி மேம்பாட்டு இராஜாங்க அமைச்சு இதனை முன்னெடுக்கின்றது. ஆகவே கரும்பு, சோளம், மரமுந்திரிகை, மிளகு, கருவா, கராம்பு, வெற்றிலை உள்ளிட்ட சிறு பயிர்ச்சையை அபிவிருத்தி செய்து அவை சார்ந்த தொழில்கள் மற்றும் ஏற்றுமதி மேம்பாட்டை மேற்கொள்வதே இந்த அமைச்சனுடைய மாபெரும் திட்டமாக அமைந்திருக்கின்றது. அந்த வகையில் தான் இன்றைய தினம் இந்த மாங்கன்றுகள், அதே போல மரமுந்திரிகை மற்றும் மிளகு கன்றுகள், கருவா கன்றுகள் போன்றவற்றை இந்த பிரதேச மக்களுக்கு வழங்கி அவற்றை அவர்கள் நட்டு அதனுடைய விளைச்சலை பெற்று அபிவிருத்திக்கு, குறிப்பாக ஏற்றுமதி அபிவிருத்திக்கு கை கொடுக்கின்ற வகையிலே செய்யப்படுகின்ற ஒரு மாபெரும் செயற்திட்டத்தின் ஆரம்ப விழாவிலே உங்களை நாங்கள் சந்திப்பதில் பெருமகிழ்ச்சி அடைகின்றோம். කෘෂි අපනයන ගම්මාන කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය සටහන් කරමින් ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් පැළ සිටුවීමේ අවස්ථාව දැන් අපට පිළිවන් ඔබ හමුවට සමීප කරන්නට. විශේෂයෙන්ම අපේ රටට නිදහස දුන් නායකයා ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපතිතුමන් ගේ සුරතින් මේ සුවිශේෂ කටයුත්ත අද උදෑසන කසාගල රාජමහා විහාරස්ථාන පරිශ්‍රයේ මේ බිම්කෙත තුල බොහෝ ඈත කලාපයකට විහිදෙන ආකාරයට පැල 2000ක් පමණ එකවර රෝපණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. දැන් ඔබට දැක බලා ගන්නට පුළුවන් ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් පළමු පැලේ රෝපණය කරන අවස්ථාව TJC අඹ පැලයක් තමයි එතුමන් අතින් මේ රෝපණය වන්නේ. අපි බොහෝ වෙලාවට මේ අප රටට උරුම ආවේනික පළතුරු එවැගේම පළදාවෙන් නිසි ප්‍රයෝජන ආර්ථික ක්‍රමයක් හැටියට ලබා ගන්නවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා නිසි විදිහට අගය එකතු කළ එවැගේම නිසි විදිහට අපනයනයේද පදනම් කොටගත් ආර්ථිකමය වටිනාකම් සලසා ගැනීම සඳහා මේ සියලු භෝග වර්ග අපට සුදුසු ප්‍රදේශවල කලාපයක් හැටියට එකට එක යායක් හැටියට වගා කිරීම සඳහා වන සැලැස්ම තමයි මේ අපනයන කලාප පිහිටුවීම සඳහා වන සැලැස්ම තුල තිබෙන්නේ. එම අවස්ථාවට චමල් රාජපක්ෂ මැතිතුමන්, මහින්ද අමරවීර අමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීයන් රැසක්, ඒ වගේම මේ විෂයභාර කැබිනට් අමාත්‍යතුමන් වන දොස්තර රමේෂ් පතිරණ මැතිතුමන්, ඒ වගේම මේ විෂයභාර රාජ්‍ය අමාත්‍යතුමන් වන ජානක වක්කුඹුර මැතිතුමන් ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගීත්වයෙන් මේ කටයුත්ත සිදු වුණා. දැන් ඉහළ අලුත් වැව මේ බිමේ තිබෙන වැව් 14ක වැව් පද්ධතියෙන් එක් වැවකට මත්ස්‍යයින් මුදා හැරීමේ අවස්ථාව ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු වුණ අවස්ථාව ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මේ සියල්ලට ලැබෙමින් ඒ ආශිර්වාදය මැද්දේ මේ මොහොතේදී මේ සියලු කටයුතු ආරම්භ කරන ආකාරය දැක බලා ගන්නට පිළිවන්කම තිබෙනවා. මේ භූමිය තුල පැල 2000ක් අද දවසේ රෝපණය කිරීම සඳහා වන සැලසුම තමයි මේ විදිහට සම්පාදනය කොට තිබෙන්නේ. විශේෂයෙන්ම මේ කලාපය තුල මේ රාජමහා විහාර භූමියේදී අඹ පැල 2000ක් වාගේම මෙම කලාපය තුල කජු පැල ලක්ෂයක්, ඒ වගේම TJC අඹ පැල ලක්ෂයක්, ඒ වගේම ගම්මිරිස් පැල 2 ලක්ෂයක් ආදී විදිහට පැල මිලියන 3.6ක පැල වගා කිරීම සඳහා සැලසුමක් තිබෙන බව මේ මොහොතේදී සඳහන් කරන්න ඕනේ. ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු මැති ඇමතිවරුන්ට ලැබෙන මොහොත මේ සියලු දේ සිදු කිරීමේදී පන්සල එවැගේම මේ සියලු ජාතික කර්තව්‍යයේදී අපට යතිවරයාණන් වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබුණා. බොහෝ වෙලාවට පන්සල කේන්ද්‍ර කොටගත් අර වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන අපේ සංස්කෘතියේ හරය සමග අපි අපේ රට
නොහෙසේනම් අපේ අර්ථක්‍රමය සකස් වී තිබෙනවා. ඒ අර්ථක්‍රමයට පණ දෙමින් නැවත මේ ගම්මානවල තිබෙන මේ සාරවත් පසෙන් උපරිම ඵල නෙලා ගැලීමේ අරමුණෙන් තමයි මේ ක්‍රියාන්විතය සකස් කොට තිබෙන්නේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය තුළ තිබුණා කෘෂි අපනයනය පදනම් කොටගත් ආර්ථිකයක්, එවැගේම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, ජනතාවගේ සහභාගීත්වයත් ජනතාවට ප්‍රතිලාභ පෙරලා ලැබීමත් අරමුණු කොටගෙන තමයි මේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකය නිර්මාණය කරන්නට වුණේ. ඉතින් එහි ඵල නෙලන්නට යන ගමනේ තවත් සුවිශේෂ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එක් පියවරක් මහ පොළොවේ පැලකර අවස්ථාවක් විදිහට අපට මේ අපනයනය පදනම් කොටගත් කෘෂි ගම්මාන සහ කෘෂි කලාප පිහිටුවාලීමේ ජාතික වැඩසටහන පිළිබඳව කතා බහ කරන්නට පිළිවන්. நீங்கள் தொலைக்காட்சியினூடாக திரையிலே பார்த்திருப்பீர்கள். மாண்புமிகு பிரதமர் அவர்கள் இன்றைய தினம் இங்கே டிஜேசி என்கின்ற மாங்கன்று, டிஜேசி வகையிலான மாங்கன்றினை இன்றைய தினம் இந்த கசாகல ரஜமகா விகாரை பூமியிலே இவர் நட்டு வைத்தார். அதே போல ஏனைய அமைச்சர்களும் இதனை நட்டு வைத்தார்கள். குறிப்பாக இன்றைய தினம் மாத்திரம் இந்த விகாரை பூமியிலே 2000 மாங்கன்றுகள் நடப்பட்டன. அதே போல இந்த பிரதேசத்தில் இருக்கின்ற ஏனையோருக்கும் குறிப்பாக மரமுந்திரிகை மரக்கன்றுகள் 1 லட்சம், கருவாக்கன்றுகள் 3.6 மில்லியன் கன்றுகள், அதே போல மிளகு கன்றுகள் 2 லட்சம் போன்றவை வழங்கப்பட்டு அவர்களினால் நடப்பட்டு பராமரிக்கப்படுவது மாத்திரமன்றி அவற்றுக்கான ஏற்றுமதி வழியினையும் இந்த அரசாங்கம் அமைச்சு ஏற்படுத்தி கொடுக்கும் என்பதையும் நாங்கள் நினைப்படுத்துகின்றோம். දැන් අප සූදානම් වන්නේ කෘෂි අපනයන ගම්මාන සහ කෘෂි අපනයන කලාප පිහිටුවාලීමේ ජාතික වැඩසටහන සඳහා වන උත්සව සභාවේ කටයුතු ආරම්භ කරන්නටයි. පළමුව උත්සව සභාවට සහභාගී වී සිටින සියලු ඇත්තන් පන්සිල්හි පිහිටුවාලීම සඳහා ඊටාම පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අවසරයි අතිපූජ්‍ය කොබවක ධම්මික නායක ස්වාමින් වහන්සේට. සියලු දෙනාම අසුන් වලින් නැගිටලා নমස්කාරය කියන්න පන්සල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි හැමදෙනාම සාදුකාරයක් දීලා නැවත අසුන් වලින් වාඩි වෙන්න. කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්වේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මික නායක ස්වාමින් වහන්සේ පැමිණ සිටින උත්සව සභාවේ සහභාගී වී සිටින පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව අපි වැඩසටහනේ ආරම්භය වෙත අවධානය යොමු කරනවා. හිතවතුනි අපි ඔබට පැවසුවා අප රැඳී සිටින්නේ කසාගල රාජමහා විහාරස්ථානයේ. මේ විහාරස්ථාන පරිශ්‍රය තුල තමයි කෘෂි අපනයන ගම්මාන සහ කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන සඳහා කේන්ද්‍රීය ස්ථානය බවට පත් වුණේ. එහිදී කසාගල රාජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් මේ කටයුත්ත සඳහා ලබා දුන් දායකත්වය, නායකත්වය, ආශිර්වාදය, මඟ පෙන්වීම පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරමින් අප සූදානම් වන්නේ උන්වහන්සේට අනුශාසනා පැවැත්වීම සඳහා ආරාධනා කරන්නටයි. නමස්කාර පූර්වක ආරාධනය අප එක් කරන්නේ කසාගල රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් 12000 රට ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති අවසරයි පූජ්‍ය තලම්පෝරුවේ ඉන්ද්‍රසිරි සුමන නායක ස්වාමින් වහන්සේට පැමිණ සිටින පිරිස පිළි අරගනිමින් අනුශාසනා පවත්වන්නට. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීත රාගා රමෙස්සන්ති නතේ කාම ගවේසිනෝ තේරාසනේ හොබවන උඩපරක්ක සේපාලිකාරාමාදීශ්වර අති ගෞරවණීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ රුහුණු කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධීශ්වර රුහුණු මාගම්පත්වේ ප්‍රධාන සංඝනායක දුරන්දර අති ගෞරවනීය කොබක අපේ ධම්මින්ද නායක මාහිමිපාණන් වහන්සේ අම්බලන්තොට තේරපුත්ත රාජමහා විහාරාධීශ්වර ඉතාලියේ ප්‍රධාන සංඝනායක අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ කුඹුක්මුල්ල ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වජිරගිරි රාජමහා විහාරාධිපති ගරු කටයුතු අපේ නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම අම්බලන්තොට රංගිරි රාජමහා විහාරාධීශ්වර අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ මොදරවාන මයුරවාහන පිරිවෙන්පතේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගරු කටයුතු අපේ නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම ශාස්ත්‍රපති ඉත්තදෙමළියේ පඤ්ඤාරතන නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන වැඩමවා වැඩ සිටින මහා සංඝරත්නයන් අවසර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඒ වගේම ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් ගරු අපනයන හා කෘෂිකර්ම අමාත්‍ය මේ කටයුත්තේ නිර්මාතෘවර ජානක වක්කුඹර මැතිතුමන් ඒ වගේම අපේ හිටපු ගරු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමන් ඒ වගේම අපේ අමරවීර මැතිතුමන්
ගරු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ අපේ නාමල් රාජපක්ෂ මැතිතුමන්, ඒ වගේම අපේ ඩීවී චානක විදේශ සේවා ගුවන් සේවා කටයුතු අමාත්‍යතුමන් ආදී කොටගත් සම්භාවනීය පින්වත්නි, අමාත්‍යංශ ලේකම්වරුනි, මහදිසාපතිතුමනි, ආණ්ඩුකාරතුමන් ප්‍රධාන, අපේ පෙළවත්ත සීනි සමාගමේ සම්බන්ධ වන සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂකතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලය, අපේ දායක පින්නතුන්, ඒ වගේම රාජ්‍යංශයේ මේ පින්කමට සම්බන්ධ වන පින්වත්නි, ඓතිහාසික කසාගල රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍රගත කරගෙන මේ ආරම්භ කරන්නට යෙදෙන වැඩපිළිවෙල පිළිබඳව මුලදී ප්‍රකාශයට පත්වන්නට යෙදුණා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ අඹපැල 2500ක් එකම මොහොතේ රෝපණය කරමින් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂි ආර්ථිකය නංවන්නට තෝතැන්නක් බඳු ඓතිහාසික පිම්බිමේ සිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්නට යෙදුණා. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕන ගරු අග්‍රාමාත්‍යතුමන් සමග අපි සාකච්ඡා කිරීමේදී පුරන්ව ගොස් තිබෙන මේ ඉඩකඩම් සංවර්ධනය කරන්නට, කෘෂි ආර්ථිකයක් යටතේ මේ රට සංවර්ධනය කරන්නට එතුමන් ගෞරවනීය මහා සංඝරත්නයේගේ ආශිර්වාදය ඇතුව මේ වැඩපිළිවෙල මේ ආකාරයට ආරම්භ කරන්නට ආශිර්වාදය සලසා දුන්නා. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕන අපේ අගමැතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම්තුමන් හැටියට ජයසිංහ මැතිතුමන් මේ පිළිබඳව අගමැතිතුමා සමග සාකච්ඡා කරද්දිම ගරු ජානක වක්කුඹුර ඇමතිතුමන් සමග සාකච්ඡා කළා කුරුණෑගල ප්‍රදේශයේ සිදු කරන්නට තිබිච්ච මේ ජාතික උත්සවය ඓතිහාසික කසාගල රාජමහා විහාරස්ථාන පිම්බිමේ සිට ක්‍රියාත්මක කරන්න සියලු කටයුතු සංවිධානය කරන්නට යෙදුණා. පින්නතුනි, මේ අද ඊයේ සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. ඉන්දියාව තුලත් අපි දන්නවා රමණීය අරණ්‍ය සේනාසන තුල මෙවැනි කටයුතු ආරම්භ කරලා ක්‍රියාත්මක වන්නට, සංවර්ධනය වන්නට යෙදුනේ බුදුදහමත් සමග. ලංකාවේ මහා විහාර ක්‍රියාත්මක වෙන්නේ, ඒ මහා විහාර තුල වනස්පති ඇති වෙන්නේ, ඒ වගේම ඒ සංවර්ධනය ඇති වෙන්නේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පයේ යටතේ ගම සංවර්ධනය වෙනවා සමගම රටට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට මේ කටයුතු සිද්ධ කිරීම, අපනයන ගම්මාන ඇති කිරීම තුල රටේ සංවර්ධනයට මොනතරම් රුකුලක් වෙනවද? විශේෂයෙන්ම අපි මේ පරිසර පද්ධතියට එක් කරන්නේ තවත් සුවිශේෂී වූ පරිසරයක් කියන එක අපේ ජනතාව දැනගන්නට ඕන. ඒ පරිසරය අතර අඹ වගාව පමණක් නෙවෙයි, කජු වගාව, ඒ වගේම කුරුඳු වගාව, කහ වගාව, ඉඟුරු වගාව ආදී, ඒ වගේම පුවක් ආදී මේ යටි වගාවන් තුල පක්ෂීන්ට ජීවත් වීමේ ඉඩහසර විවෘත වෙනවා වගේම ගම පෝෂණය වෙන්නට, ගහ පෝෂණය වෙන්නට, ඒ වගේම ගස් පළ දරන්නට මේ කටයුත්ත තුල මනවින් අපි පරිසරය සකස් කරලා තිබෙනවා. ඔයත් උන්ට දකින්න පුළුවන් ශේෂ්ත්‍ර චාරිකාවක් යටතේ පාසල් ළමුන්ට පවා අධ්‍යයන ශේෂ්ත්‍රයක් හැටියට අධ්‍යාපනයට එකතු කරගන්නට පුළුවන් වැවිලි කර්මාන්තයක් මේ ආයතනය තුල අද ස්ථාපිත වෙලා තිබෙනවා. අපි මේ අවස්ථාවේ ගරු ඇමතිවරු දෙපළටම රමේෂ් පතිරණ ගරු ඇමතුමාටත්, ඒ වගේම ජානක වක්කුඹුර ඇමතුමාටත් මතක් කරන්න කැමතියි, මෙවැනි රුක් රෝපණ වැඩපිළිවෙළවල් රටේ වසරකට ප්‍රසිද්ධියටපත් වෙලා සිදු කරන වාර ගන්න අනන්තයි. නමුත් අපි දන්නවා මොනතරම් එම ව්‍යාපෘති ක්‍රියාත්මක වුණත් ඒ ව්‍යාපෘති පවත්වාගෙන යන්නට කිසිම අවස්ථාවක් සැලසිලා නැහැ. ඒවා මගදී අකර්මණ්‍ය වෙනවා, කඩාකප්පල් වෙනවා. එහෙම නැති වුණා නම් මේ ලංකාව මේ වෙනකොට හරිතාගාරයක් හැටියට පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. නමුත් ගරු ඇමතුමනි, මම අපේ අගමැතිතුමත් සමග සාකච්ඡා කළා.
මේ පවත්වන වැඩපිළිවෙලෙහිදී එහෙම නැත්නම් මේ ආරම්භ කරන කෘෂි ආර්ථික ගොවිපළ ඉදිරියට සංවර්ධනය කරගෙන යන්නට වසර කිහිපයක් හෝ ඔබතුමන්ලගේ සහයෝගය, ඔබතුමන්ලගේ ආශිර්වාදය, ඒ වගේම ඔබතුමන්ලගේ රැකවරණය අවශ්‍යයි කියන කාරණාව අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. එහෙම නැති වුණොත් මේ විශාල මුදලක් වියදම් කරලා ආරම්භ කරන මේ වැඩපිළිවෙල අසාර්ථකභාවයට පත් වෙනවා. පාසල් පද්ධතිය තුලක් රුක් රෝපණ වැඩපිළිවෙළ සිද්ධ කරා. නමුත් එයින් කීයෙන් කීයද ඉතුරු වෙලා තිබෙන්නේ? පැලයකට වතුර ටිකක් දාන තරම්වත් හරියාකාර යාන්ත්‍රණයක් සිදු නොවුනොත් මේ වැඩපිළිවෙළවල් අතරමඟ කඩාකප්පල් වෙනවා. මේ සෞභාග්‍යයේ දැක්ම තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ ආරම්භ කරන කිසිදු වැඩපිළිවෙලක් අදත් හෙටත් මතුවටත් කවදාවත් විනාශ නොවි ඉදිරියටම සංවර්ධනය කරා ගමන් කරන්නට ඒ ඔබතුමන්ලගේ දක්වන සහයෝගයේ කැපවීම අපි මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමින් මේ අවස්ථාවට වැඩමවා වදාළ අති ගෞරවනීය අපේ කිරිවෙහෙර නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ පාදාභිවන්දනයෙන් පිළිගනිමින් මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වුණු අපේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුම් ප්‍රධාන මැති ඇමතුරු හැමදෙනාමත් ප්‍රදේශවාසීනුත් රාජ්‍යාංශයේ මේ අවස්ථාවට සම්බන්ධ වන හැමදෙනාමත් ඊටමත් ගෞරවයෙන් පිළිගනිමින් මම අමතක කරන්න හැ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න අපේ ශ්‍රී ලංකා සීනි සමාගමේ පින්නතුන් සුගර් කෝපරේෂන් එකේ ඒ සියලු කාර්ය මණ්ඩලය මට මේ සත් කටයුත්තදී ලබා දුන්නේ පුදුම තරම් සහයෝගයක්. ඒ වගේම ගරු නාමල් රාජපක්ෂ ඇමතුමන්ගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පින්නතුන්, මහදිසාපතිතුමන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පින්නතුන්, ප්‍රදේශවාසීන්, ගම්වාසීන් වගේම රාජ්‍යාංශ විදුලි බල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය ආදී කොටගත් මේ හැමදෙනාම මට දක්වපු සහයෝගය දින 10ක් තරම් කෙටි කාලයක් තුල අපිට දවා දුන්නා වූ සහයෝගය පිළිබඳව මම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. අපේ කජු දෙපාර්තමේන්තුව තුලත් ඒ පින්නතුන් ඇවිල්ලා අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ හැමදෙනා පිළිබඳවත් අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් මේ සත් කටයුත්ත දීප ව්‍යාප්ත කටයුත්තක් හැටියට සංවර්ධනය කරන්නට ඔබ තමුන්නාන්සලා හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. මේ එදා රාජරාජ මහා මාත්‍යාදීන්ගේ පාදස්පර්ශයෙන් පිදුම් ලද මේ ඓතිහාසික පින්බිම හැමදාමත් රජදරුවන්ගේ සහයෝගයෙන් ගොඩනැංවෙන මේ පින්බිම තුල මේ ආරම්භ කරන්නට යෙදුන ව්‍යාපෘතිය ලංකාවේ පමණක් නෙවෙයි දේශ දේශාන්තරවල පාරිභෝගිකයින්ට දැක බලාගෙන සතුටු වෙන්නට පුළුවන් වගේම විශාල අපනයන කලාපයක් බවට ලංකාව පත් කරගන්නට මේ වැඩපිළිවෙල සාර්ථක වැඩපිළිවෙලක් වේවායි ආශිර්වාද සිද්ධ කරමින් මගේ කෙටි අනුශාසනාව මෙතනින් නිමා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට අපගේ පාද නමස්කාරය. அடுத்ததாக கரும்பு, மரமுந்திரிகை, மிளகு, கருவா, கராம்பு, வெற்றிலை உள்ளிட்ட சிறு பயிற்சிகை அபிவிருத்தி, அவை சார்ந்த தொழில்கள் மற்றும் ஏற்றுமதி மேம்பாட்டு ராஜாங்க அமைச்சின் செயலாளர் ரோகண அபேரத்ன அவர்களுடைய வரவேற்பூரை இங்கே இடம்பெறும். දැන් විශේෂභාර රාජ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් ඔබ පිළි අරගනිමින් අරමුණු පැහැදිලි කරන්නට ආරාධනා කරනවා. උක්, බඩහිරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනයේ ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමන්ට රෝහණ අබේරත්න මැතිතුනි ඔබතුමන්ටයි ගෞරවයෙන් ආරාධනය. සියලු දෙනාටම සුබ උදෑසනක් වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු සියලුම මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. අප රාජ්‍ය අමාත්‍යාංශයේ මගින්
කෘෂි අපනයන කලාප වැඩසටහන අපේ අමාත්‍යාංශයේ ගරු රාජ්‍ය ඇමතිතුමාගේ නායකත්වයෙන් වගේම පැවිලි අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහනේ සමාරම්භක උත්සවය කසාගල ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ උත්සව සභාවේදී සඳහන් කරන්නට ඕන මේ වැනි අපනයන කලාප 9ක් දිවයින පුරා අපි ආරම්භ කරනවා ඒ සමාරම්භක උත්සවය. ඉතින් මේ උත්සවය සඳහා වැඩමව වදාළ ගරුතර මහා සංඝරත්නය පාද නමස්කාරකව ඊටාම ගෞරවයෙන් අමාත්‍යාංශ වෙනුවෙන් මේ අවස්ථාවේදී මම පිළිගන්නවා. ඒ වගේම ඊටාම විශේෂයෙන් සඳහන් කළ යුතුයි ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් සුවිශාල වූ මෙහෙයක් අපට ලොකු නායකත්වයක් උන්වහන්සේගේ අනුශාසනා පරිදි මේ කටයුත්ත මේ ආකාරයට සාර්ථක කරගන්නට අපිට ලැබුණා. පසුගිය කාල සීමාව තුළ සති දෙක පමණ කාල සීමාව තුළ උන්වහන්සේට මම හිතන්නේ නිදා ගන්නවත් වෙන කිසිම කාර්යයකට උන්වහන්සේට දෙන්න බැරුණා. උන සුවිශාල වූ සහයෝගයක් ලබා දුන්නා ගැන මේ අවස්ථාවේදී මම විශේෂයෙන් සිහිපත් කරන්නට කැමැතියි. ඒකම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මේ අවස්ථාවට උදේ සහභාගී වුණා. නැවතත් පැළ සිටීමේ අවස්ථාවෙන් පසු එතුමා නැවත මේ අවස්ථාවට සහභාගී වෙනවා. එතුමා මා ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒකම වාරි මාර්ග අමාත්‍ය ගරු තමන් රාජපක්ෂ මහත්මයා වගේම වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා මේ අවස්ථාවට ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා අපේ කැබිනට් අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා. ඒ වගේම පරිසර අමාත්‍යතුමා මහින්ද අමරවීර මහත්මයා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නම රාජපක්ෂ මහත්මයා. ඒ වගේම විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුරු මහත්මයා මේ අවස්ථාවට විශේෂයෙන්ම පිළිගන්නවා. එතුමාගේ නායකත්වයේ තුලින් අපේ අමාත්‍යාංශයේ විශාල වැඩ කොටසක් මේ විට සිදු කරගෙන යනවා. ඉතින් ඔබතුමාත් මේ අවස්ථාවට ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ එක්කම මේ අවස්ථාවට සහභාගී වෙන ගුවන් සේවා ආයෝජන කළප රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහත්මයා වගේම මේ අවස්ථාවට සහභාගී වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා, ප්‍රාදේශීය සභා සභාපතිතුමන්ලා, ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමන්ලා වගේම අමාත්‍යාංශ පැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමා, දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සහ මේ අවස්ථාවට සහභාගී වෙන සියලුම රාජ්‍ය අනුබද්ධිත ආයතනවල ආයතන ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයත් අප අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය ප්‍රධාන කොටගත් සියලුම කාර්ය මණ්ඩලයත් මේ අවස්ථාවට සහභාගී වෙන සියලුම ප්‍රතිලාභීන් වගේම සියලුම ආරාධිත අමුත්තමුත් මේ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. මීළඟට මේ ජාතික මහෝත්සව අවස්ථාවේදී මේ උත්සව සභාව රස ගන්වන්නට රසවත් කරන්නට විවිධ සංස්කෘතික අංග කිහිපයක්ද පෙළගස්වා තිබෙනවා. අපි අපේ ජාතික අනන්‍යතාවයන් සහිතව අපට හිමි මේ වර්ග කිලෝමීටර 65685ක භූමි භාගය ඊටාම සාරවත් පොළොවක්. ඒ සාර පොළොවෙන් සාර ඵල නෙලන්නට අපේ ජනතාව අපේ නායකයින් සමග අත්වැල් බැඳගෙන ක්‍රියා කළහොත් අපට නුදුරේ දීම අපේක්ෂා කරන ඉලක්කවලට යා හැකි. ඒ සඳහා යන ගමනේදී ඔබ සියලු දෙනාගේ දායකත්වය අවශ්‍යයි. ඔබ සියලු දෙනාගේ නායකත්වය අවශ්‍යයි. ඔබ සියලු දෙනාගේම කැපවීම අවශ්‍යයි. එමනම් උත්සව සභාව රස ගන්වන්නට පෙළසැදී සිටින සංස්කෘතික කණ්ඩායමට ආරාධනා කරන්න සූදානම්. අප සමග එකතු වීමට සූදානමින් සිටින්නේ දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායමයි. ඔබේ අත්පොළ සන්නාදය මැද ඔවුන් සභාවට එක්වේවි.
මල්ලුයනේ අතරුලාතාරු ආවයි හිමගිරි කුළු ආරනේ නිතර 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 කිඳුරුලාතාවයි දුට දිලපත් රෝගාරිනට කරපු රංගමඩුවට බලන් තෙල් මේ මැදුර මෙලෙසට
දෝෂ දුරු වේවා මෙකලයාගේ அழகிய கலாசார நடனத்தை வழங்கிய தென் மாகாண அரச நடன குழுவினருக்கு எங்களுடைய இதயபூர்வமான நன்றிகள். குறிப்பாக 9 மாகாணங்களை உள்ளடக்கிய வகையிலே 9 விவசாய ஏற்றுமதி வலயங்கள் உருவாக்கப்பட்டு இந்த நாட்டிலே இருக்கின்ற மக்கள் அவர்களுக்கான ஒரு வருமானத்தை ஏற்படுத்தி கொடுப்பது மாத்திரமன்றி இந்த உற்பத்தி பொருட்களை ஏற்றுமதி செய்வதனூடாக இலங்கையில் மற்றும் ஒரு புதிய வருவாயை ஏற்படுத்துகின்ற செயற்திட்டத்திலேயே நாங்கள் சந்திக்கின்றோம். விவசாய ஏற்றுமதி வலயம் தேசிய வேலை திட்டத்தின் ஆரம்ப விழாவிலே நாங்கள் உங்களை சந்தித்த வண்ணமாகவே இருக்கின்றோம். කෘෂි අපනයන කලාපයක් යනු ඍජුවම අපනයනයේ ඉලක්ක කොටගත් නිර්මාණය කරන කෘෂිකාර්මික වගා ක්‍රියාවලියක් බව ඔබට අප සඳහන් කරන්නටම අවශ්‍යයි. මෙම ක්‍රියාවලිය හුදු වගා මෙහෙයුමක් වෙනුවට නිෂ්පාදනය, ගබඩා කිරීම, පසුවස්වනු සැකසීම, අගය එකතු කිරීම යනාදී අගය දාමේ බොහෝමයක් ක්‍රියාකාරකම් හරහා ඒකාබද්ධ වෙමින් සිදු කරනු ලබන්නක් වීම විශේෂත්වයක්. ඒ ප්‍රදේශවල දැනට පුළුල්ව පැතිරී ඇති ඒ සඳහා උචිත අපනයන භෝග මෙමගින් හඳුන්වා දීමටයි කල්පනා කරන්නේ. තෙත් හා අතරමැදි කලාප සඳහා කුරුඳු, ගම්මිරිස්, කහ, ඉඟුරු යන භෝගයන්ද, වියලි හා ශුෂ්ක කලාප සඳහා TJC අඹ හා කජුද යනාදී වශයෙන් උචිත භෝග වර්ග ප්‍රවර්ධනය කරනු පිණිස මේ වැඩසටහන සැලසුම් කොට අවසන්. නව වගාව මෙන්ම පවත්නා වගාවේ ඵලදායීතාවයේ ප්‍රශස්ත මට්ටමකට ඉහළ නැංවීම, නව තාක්ෂණය හඳුන්වා දීම, එවැගේම තවාන් පහසුකම්, නවීන වාරික්‍රම පහසුකම් ලබා දීම, අස්වනු සැකසීමට පෙළඹවීම මෙම ක්‍රියාවලියට අන්තර්ගත බව සඳහන් කරන්නට ඕනේ. එනිසා තවත් පැල සිටුවීමකට නොයසේ නම් තවත් පැල බෙදාදීමකට එහා ගිය සැබෑවටම ප්‍රතිලාභ දක්වාම වන ක්‍රියාවලියක ආරම්භයයි අද දවසේ මේ විදියට සටහන් වන්නේ. එනිසාම පොකුරු ලෙස වගා කිරීම සඳහා ජනතාව පොළඹවීමත්, ව්‍යවසායකත්ව සංකල්පය වර්ධනය ගොවියාට හඳුන්වා දීමත් මේ අපනයන කෘෂි කලාප හඳුන්වා දීමේ අරමුණ බවට පත් වෙනවා. මේ අවස්ථාව කසාගල රාජමහා විහාරස්ථානයේ සිට මේ ජාතික මහෝත්සවය ජාතික ක්‍රියාන්විතය ආරම්භ කරද්දී එම මහෝත්සවයට ප්‍රධාන ආරාධිතයාණන් ලෙසින් සම්ප්‍රාප්ත වුණු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් එම පැල සිටුවීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව දැන් උත්සව සභාවට සම්ප්‍රාප්ත වන ආකාරය අපට දැක බලා ගන්නට පිළිවන්කම තිබෙනවා. රට නිදහස් කළ නායකයා, රටට නිදහස ගෙන දුන් නායකයා, රටට ආදරය කරන නායකයා, අප කාගේත් හදවත්වල ගැඹුරෙහිම සටහන්ව ඇති නායකයා අද දවසෙත් මේ ජාතික සංවර්ධනයේ අනාගත අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා වන මේ සුවිශේෂ වැඩසටහන ජාතික මහෝත්සවයට ආශිර්වාද කරන්නට එතුමා අප සමග අත්වැල් බැඳගෙන ගරු අග්‍රාමාත්‍යතුමනි, කසාගල රාජමහා විහාරයේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු මේ පළාතේ මහානායක ස්වාමින් වහන්සේලා, එවැගේම පැමිණ සිටින ජනතාව, එවැගේම දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා වෙනුවෙන් ඔබතුමන් විතාම ගෞරවයෙන් ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. දැන් අප ආරාධනා කරන්නේ කෘෂි අපනයන ගම්මාන කලාප ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන සඳහා වන මේ සමාරම්භක උත්සව සභාව අමතන්නට මේ කටයුත්තේ නියමුවානන්ටයි. මේ කටයුත්ත හඳුනාගෙන අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් මේ විෂය එතුමන්ට පැවරුවා. එය අනලස්ව දුරදක්නා සැලැස්මක් සහිතව ඉටු කරන්නට එතුමා වහා ක්‍රියාශීලීව මේ වෙනකොටත් පියවර අරගෙන අප ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා. උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනයේ ආශ්‍රිත
කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමනි ගරු ජානක වක්කුඹුර මැතිතුමනි ඔබ සියලු දෙනාගේ අත්පොළ සන්නාදය මැද එතුමන්ට ආරාධනා කරමු මේ ජාතික මහෝත්සව සභාව අමතන්නට. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මෙම අවස්ථාවට පැමිණුණ අපේ රටේ පස්වන විධායක ජනාධිපති වර්තමාන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඒ වගේම වාරි මාර්ග හා ජල කළමනාකරණ ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමනි මගේ අමාත්‍යංශයේ ගරු කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමනි ඒ වගේම අපේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමනි මේ ස්ථානයෙන් නික්ම ගියත් අපේ ක්‍රීඩා හා යෞවන කටයුතු ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමනි ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මැතිතුමනි අපේ ආණ්ඩුකාරතුමනි ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ මැතිතුමා ඒ වගේම වෛද්‍ය උපුල් ගලපත්ති මැතිතුමා අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්තුමා මගේ අමාත්‍යංශයේ ලේකම්තුමා ඒ වගේම දිසාපතිතුමා සභාපතිතුමන්ලා උපසභාපතිතුමාලා මන්ත්‍රීතුමන්ලා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමිය ඇතුළු සියලුම රජයේ නිලධාරී මහත් මහත්මින් අපේ පළාත් සභාවේ සභාපතිතුමා පැමිණ සිටින සියලු දෙනාගේම අවසරයි. කසාගල විහාරස්ථානයේ අද අපනයන කලාප 9 ජාතික මහෝත්සවයේ පවත්වන්න මට දුරකථනයෙන් කතා කරලා කිව්වේ අපේ ගරු අගමැතිතුමා කසාගල විහාරස්ථානයේ විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒ භූමි ප්‍රමාණය මේ වැඩසටහන ආරම්භ කරන්න කියලා. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යමත් දැක්ම තුළ අපනයන කලාප 9ක් ඒ වගේම ගම්මාන 1000ක් වැඩසටහන ආරම්භ කරන්න කියලා 2021 අවුරුද්දේ අයවැයෙන් මුදල් වෙන් කළා දුන්නා. ඉදිරි කාලය තුල මේ රටේ අපනයන ගම්මාන 1000න් අපි මේ අවුරුද්දේ අපනයන ගම්මාන 125ක් ආරම්භ කරන්න කටයුතු කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමා මේ රට බේරගත්තට පස්සේ මුළු රටේම ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරා. ඒ වගේම එදා 2010 15 වෙනකොට විශාල ප්‍රමාණයක් සුළු අපනයන භෝග වලින් මේ රට ස්වයංපෝෂිත වෙලා තිබුණා. පසුගිය කාලේ කුෂිකර්මාන්තයේ පිළිබඳව එතරම් තැකීමක් නොකරු නිසා සියල්ල රටින් ගේන්න වුණා. අතිගරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක් ඔබතුමා මේ රටේ වැවෙන කිසිම භෝගයක් පිට රටින් ගේන්නේ නැහැ කියලා. පසුගිය කාලේ පුරාවටම අපේ හාමුදුරනේ කහ නැහැ කියලා හිටම් අපට දොස් කිව්වා. අපි දැක්ක විපක්ෂයේ හැම වෙලේම අඩුම ගානේ මේ රටේ කහවත් නැහැ කිව්වා. ඒ කහ නැති උනේ පහුගිය ආණ්ඩුවේ වගා ප්‍රතිපත්තියක් තිබිච්ච නැති නිසා. අද අපි 75ක් ස්වයං පෝෂිත කරලා තියෙනවා. මේ කන්නේ වගා කරලා ඉවුණාට පස්සේ මේ රටේ කහ වගාවෙන් කහ වලින් ස්වයං පෝෂිත වෙනවා. බඩෙනුකු පහුගිය කාලේ ගෙනාව පිට රටින් මිලියන 4000කට වඩා වැඩි මුදලක් බඩෙනුකු පිට රටින් ගේන්න වියදම් කරා. අද අපි 70%කට වැඩි ප්‍රමාණයක් මේ රටේ නිෂ්පාදනය කළා. මේ කන්නෙන් පස්සේ අපි බඩෙනුකු වලින් ස්වයං පෝෂිත කරනවා. ඒ වගේම ගරු අගමැතිතුමනි ඔබතුමා 2011 අවුරුද්දේ පැල්ලත්ත සහ සෙවණගල කර්මාන්තශාලා දෙක සීනි කර්මාන්තශාලා දෙක රජයට පවරගත්තා. එතෙක් පාඩු ලැබපු ආයතන ඔබතුමාගේ කාලේ ලාභ වුණා. පහුගිය කාල පුරාවටම මේ ආයතනයේ මිලියන 1400ක් පාඩුව ලබන ආයතනයක් බවට පත් වෙලා තිබුණා.
අපි අද වෙනකොට රුපියල් කෝටි 130කට වැඩි ප්‍රමාණයක් ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. එදා ඔබතුමා උක්ගොවියට රුපියල් 5000 දක්වා වැඩි කරා. 2015 ඉඳන් 2020 දක්වා උක්ගොවියට එක රුපියලක වැඩිවීමක් වුණේ නැහැ. අපිට පුළුවන්කමක් ලැබුණා පහුගිය 2020 අවුරුද්දේ උක්ගොවියකට රුපියල් මෙට්‍රික් ටොන් එකකට රුපියල් 500ක් වැඩි කරන්න. අමතර වැයවීමක් වුණා අපට රුපියල් ලක්ෂ 4000ක්. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමත් ඔබතුමාත් අපිට කිව්වා උක්ගොවියන්ට තවත් මිල වැඩි කරලා දෙන්න කියලා. අපි ගත්තේ ලාභෙන් කොටසක් මේ ජනවාරි 1 වෙනිදා ඉඳනොත් අපි තව රුපියල් 250ක් වැඩි කිරීම නිසා අපේ හාමුදුරුවෝ තව රුපියල් ලක්ෂ 2000කට වැඩි මුදලක් අපට ඒ වෙනුවෙන් වැය කරන්න තිබුණා. සීනි මිල වැඩි කිව්වහම ජනාධිපතිතුමා කිව්වා සීනි මිල අඩු කරන්න කියලා. අපි ඒ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ අමාත්‍යාංශයේ කටයුතු කරනකොට අපට පුළුවන්කමක් ලැබිලා තියෙනවා පාරිභෝගිකයත් ආරක්ෂා කරන්න. අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා අපනයන ගම්මාන තුල නිෂ්පාදනයේ වැඩි වෙනකොට වෙළඳපොළ සොයලා දීලා ඒ වගේම ගොවියට දැන් අපි බලාපොරොත්තු වෙනවා TJC අඹ පැල මිලියන 3ක් මේ අපනයන කලාප 9 තුල ඉඳන්න. ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි අක්කර 3500ක් සෑම ගෙවත්තකම වගේ වගා කළා අපි සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කජුපැල ලක්ෂයක් මේ දිස්ත්‍රික්කයේ අපි අලුතෙන් රෝපණය කරන්න බලාපොරොත්තු වෙනවා. අනිකුත් සුළු අපනයන භෝග සියල්ලම මේ දිස්ත්‍රික්කයේ අවම අක්කර 6000ක්වත් වගාවක් කරන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. අපේ බලාපොරොත්තුව අපනයන කලාප තුල එක ගම්මානයක අවම අක්කර 500ක් නව වගාවක් හැටියට සුළු අපනයන භෝග වගා කරන්න. ඒ තුලින් මේ රටේ රුපියල් මිලියන 63ක් වෙච්චි 2019 අපනයන ආදායම අපි 2020 අවුරුද්දේ මේ කොවිඩ් වසංගත රෝගය තිබුණත් රුපියල් බිලියන 10කින් වැඩි කරා. රුපියල් බිලියන 73 දක්වා මේ රටට මුදල් ගේන්න අපට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. අපේ බලාපොරොත්තුව 2025 වෙනකොට සෞභාග්‍යමත් දැක්ම තුල රුපියල් බිලියන 100 දක්වා මේ වැඩසටහන් තුලින් අපනයන ආදායම් වැඩි කරන්න. අද හිටවන පැලේ තව අවුරුදු 3කින් අපේ හාමුදුරනේ මේවා ඵල ප්‍රයෝජන ලබා ගන්න. ඒක නිසා එක අක්කරයකින් අඹ අක්කරයකින් අවමේ ලක්ෂ 10ක ආදායමක් ගන්න පුළුවන්. මට ජනාධිපතිතුමා කිව්වා පැල මම නිකන් දෙන්න ඉල්ලුවාම 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් එතුමා නිකන් දෙන්න කිව්වා. මම අපේ අගමැතිතුමාට කිව්වා අගමැතිතුමාත් කිව්වා නිකන් දෙන්න කියලා. අපේ රමේෂ් සැමැතිතුමා කිව්වා ඒ වැඩසටහන එහෙම කරන්න කියලා. අපි පැල නිකන් දෙනකොට පසු විපරමක් කරන්න කියලා ඒ සියලු දෙනාම කියලා තියෙනවා. අපේ හඳුනේ අපි පසු විපරමක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 3ක් යනකොට මේකේ ඵල ප්‍රයෝජන ලැබුණොත් අපේ ඉලක්කයට යන්න පුළුවන් මේ රටේ රුපියල් බිලියන 100ක් අපේ ආදායම හොයන වැඩේ සාර්ථක වෙන්නේ. ඒක නිසා කුරුඳු ගම්බිරිස් මේ වගාවල් විශාල ප්‍රමාණයෙන් අද අපි දිනු කාණ්ඩ කටයුතු කරලා තියෙනවා. පහුගිය අවුරුද්දේ අපට අවශ්‍ය කරන පැල ප්‍රමාණය තිබුණේ නැහැ. අපි මේ අවුරුද්දේ අපට අවශ්‍ය පැල ප්‍රමාණය සම්පූර්ණ කරගන්න ඒ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ජනාධිපතිතුමා මට කිව්වා 60 ලක්ෂයක් තියෙන මේ රටේ ගෙවල් සියල්ලටම කහ බඳුන ගන්න දෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ගරු අගමැතිතුමනි මැයි මාසෙ වෙනකොට මේ රටේ සෑම ගෙදරකටම කහ බඳුන ගානේ අපි ලබලා දෙන්න. මේ රට කහ වලින් ස්වයං පෝෂිත කරන්න. ඒක නිසා ඔබතුමා මේ රට බේරගත්තා වගේම මේ රට සංවර්ධනය කරන්න ඔබතුමා එදා බලාපොරොත්තු වෙන ඉලක්ක කරා යන්න මේ සෞභාග්‍යමත් දැක්ම තුල අද අපට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒක නිසා අපනයන ගම්මාන වැඩසටහනේ අනාගතේ අපි කියනවා සාර්ථක වෙනවා. ඒ ගැන පසුවිපරමක් කරනවා, සොයා බැලීමක් කරනවා. ඒ සොයා බැලීමත් එක්ක මේ භූමි භාගයේ අක්කර 25ක ප්‍රමාණයක් අද සංවර්ධනය කරලා තියෙනවා. මම අපේ ගරු අගමැතිතුමා කිව්වට පස්සේ 7 වෙනිදා
මේ ස්ථානට එනකොට අපේ නායක හාමුදුරුවෝ මාව එක්ක ගියා මේ ඔක්කොම තියෙන කැලෑවක් වගේ. උන්වහන්සේ කිව්වා මේක ලස්සනට හදන්න ඉතුරු කටයුත්ත මම කරන්නම් කියලා. අද දවසේ අපි සතුටු වෙනවා. අපට පුළුවන්කමක් ලැබුණා විශේෂයෙන්ම ලංකා සීනි සමාගමේ සියලු දෙනාම ලොකු වගකීමක් දරලා ඒ කටයුතු කරන්න කටයුතු කරා. අපේ අමාත්‍යංශයේ අනිකුත් සියලුම දෙනා එකතු වෙලා ඒ කරපු කටයුතු තුල අද මේ ප්‍රදේශේ පැමිණෙන ඕන කෙනෙකුට බොහොම ලස්සනට අනාගතේ දැක බලා ගන්න පුළුවන් හොඳ ස්ථානයක් බවට පත් වෙලා තිබුණා. අපේ ගරු අගමැතිතුමනි එක පැලයක්වත් අර ලොකුවට හදලා අපි ගෙනාවේ නැහැ. පෙලක් අය කිව්වා කාන්තාරයක් වගේ නේද? මෙතන පැල ටිකක් ඉඳවුවොත් හොඳ නැද්ද කියලා. මං ගෝ අගමැතිතුමාගේ සුරතින් නැකතට පැලයක් හිටවුවට පස්සේ තමයි හිටවන්න ඕන කියලා මවාපාන් වැඩ කළා ඇති වැඩක් නැති නිසා. ඒ නිසා ඔබතුමා ආවහම සතුටු වුණා. චමන් රාජපක්ෂ මැතිතුමා ආපු ගමන් කිව්වා මම හිතුවේ කුසිකර්ම අමාත්‍යාංශයෙන් විතරයි මේ වගේ වැඩසටහන් කරන්න කියලා. ඒක නිසා ගොඩක් ස්තුතියි අපේ අමාත්‍යාංශයෙන් මේ රටට විශාල වැඩ කොටසක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් ඒ දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න අයවැයෙන් අපට විශාල මුදලක් ලබලා දීලා තියෙනවා. ඒ තුලින් මේ රටේ සියලුම ප්‍රදේශවල ගොවි ජනතාවට අපි පැල ලබලා දෙනවා වගේම සැකසුරුම් මධ්‍යස්ථානයක් හදලා දීලා බැංකු සමග ගණදෙනු කරන්න අවශ්‍ය පහසුකම් හදලා දීලා එයාට වෙළඳ පොළ හදලා දීලා ඒ වගේම අපි ඉදිරි කාලේ බලාපොරොත්තු වෙනවා කුළුබඩු සංස්ථාව හරහා මේ රටේ ගොවියගේ අස්වැන්න මිලට අරගෙන සංස්ථා කුළුබඩු මේ රටේ සෞම්පකාර සමිති සතස වෙළඳසැල් හරහා ලබලා දෙන්න. ඒක නිසා ගොවි ජනතාවට කියනවා අපේ හාමුදුරුවෝ වගේ පසු විපරමත් ඔබ රැක බලා ගන්න කටයුත්ත අපේ රජය විසින් කරනවා කියමින් අපේ නායක හාමුදුරුවෝ අපිට මේ වැඩසටහන කරන්න විශාල සත්‍යයක් සහයෝගයක් අපි උනන්දු කරලා ඒ කටයුතු කරා. ඔබ වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට මගේ ස්තුතිය ගෞරවය පුද කරමින් ගරු අග්‍රාමාත්‍යතුමා එදා මාව පළාත් සභාවේ මහා මාර්ග ඇමතිවරයා කරලා අර ලොකු හයියක් දුන්න සබරගම් පළාතේ මාර්ග පද්ධතිය හදන්න. ඒ වගේම 2019 අවුරුද්දේ අතිගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පස්සේ මේ අමාත්‍යාංශෙම අතිගරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් ලබලා දීලා දෙවන වතාවෙත් මගෙන් ඇහුවා ඒ අමාත්‍යාංශය ඉදිරියට කරගෙන යනවාද කියලා. ඒ අමාත්‍යාංශ තවත් කොටසක් එකතු කරලා දුන්නා. ඒ ඔබතුමාලගේ බලාපොරොත්තුව මල්පල ගන්නවන්න ඉදිරි කාලය තුල මේ උත්සව කරා වගේම ඉන් පසුව සොයා බලලා සියලුම කටයුතු සොයලා බලලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපනයන ආර්ථිකය ශක්තිමත් කරන්න පිට රටින් ගේන දේවල් නතර කරන්න අපට පුළුවන්කම ලැබුණා. එදා ගම්බිරිස් ඇටේ ඉඳලා කරුංක ගෙඩියේ ඉඳලා මේ සියල්ලම රටින් ගෙනාවා. අපි ඒක නතර කරා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා දුඹුරු සීනි මේ රටේ නිෂ්පාදනය කළා. පිට රටින් දුඹුරු සීනි ගේන එකත් නතර කරන්න අපට පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒක නිසා ඒකට සහයෝගය ලැබලා දීම පිළිබඳ ඔබතුමාලාට ස්තුතිය පුද කරමින් මගේ රමේෂ් පතිරණ ඇමතුමා ඇතුළු සියලු දෙනාටම අපේ අමාත්‍යංශයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මේ වැඩසටහන සාර්ථක වෙලා මේ රටේ ගොවි ජනතාවගේ අතමිට සරු වෙන ආර්ථිකයක් ගොඩනගන්න අපි සියලු දෙනාටම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මානිනවා ස්තුතියි. இறக்குமதிகளை குறைத்து ஏற்றுமதிகளை வலு சேர்க்கின்ற ஏற்றுமதி வலயங்கள் தேசிய வேலை திட்டத்தின் சிறப்புரை நிகழ்த்தியவர் கரும்பு, மரமுந்திரிகை, மிளகு, கருவா, கராம்பு, வெற்றிலை உள்ளிட்ட சிறுபயிற்சிகை அபிவிருத்தி அவை சார்ந்த தொழில்கள் மற்றும் ஏற்றுமதி மேம்பாட்டு ராஜாங்க அமைச்சர் கௌரவ ராஜாங்க அமைச்சர் ஜானக வக்கும்புரா அவர்களுக்கு எங்களுடைய உளமார்ந்த நன்றிகளை தெரிவிக்கின்றோம். அடுத்ததாக அழகிய நடனம் இந்த மேடையிலே இடம்பெற காத்திருக்கின்றது. பெல்வத்த நவோதய மகாவித்யாலய மாணவர்கள் வழங்குகின்ற தேசப்பற்று கீதமோடு அந்த நடனம் இடம்பெற காத்திருக்கின்றது. ජාතික සංවර්ධන සැලසුම් සියල්ලකම අරමුණ අදත් හෙටත් ජය ගැනීම. අදත් හෙටත් ජය ගැනීම පිළිබඳව
කතා බහ කරද්දී මේ සංවර්ධන ඵල අනාගත පරපුරටද දායාද කළ යුතුයි. අපේ අනාගතය බාර ගන්න ඉන්න දූ දරුවන්ට එවැනි රටක්, එවැනි දෙයක්, එවැනි මහ පොළොවක් නිර්මාණය කරන්නට පිළිවනි නම් එය වඩාත් සතුටටපත් විය හැකි අද දවසේ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ හැමදේම සිදු කරන්නේ අපේ නායකයින් රට සංවර්ධනය කරමින් ජනතාවේ සඳහා එකතු කර ගනිමින් මහා සංග්‍රාමයක් බඳුව මේ සංවර්ධන ඉලක්ක අත්පත් කර ගන්නට උත්සාහ කරන්නේ රටේ දරුවන්ට අනාගතය තනන්නටයි. දරුවෝ අදත් අපට ඒ සඳහා යන්න ඔවුන්ගේ සෙනෙහස අපට දායාද කරනවා. මේ ජාතික උත්සව සභාවේ වේදිකාව මතට බුත්තල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලයේ සිසු සිසුවන්ටයි දැන් ආරාධනා කරන්නේ. ඔවුන්ගේ හපන්කම් ජාතික අභිමානයේ හැඟීම මේ වේදිකාව මත ගෙන එන්නට. ರಾವಣ ರಜಪಟನ್ ನೊಬ್ಬಡ ಸೀವರನ್ ದೇಹಾ ಮುದ್ರುವಂಟವಾ ಸಿರಿಲಾಕ යක්කනාගනාදී සීහල බලනාවල සිරසා වස්තුර වර්ණා විසෝමාන්සේ පටක විජයාදී රාජවරුන්ගේ ඉන්න රාජේ කාලවේලේ දකු පඬු මබා රජකුලයේ සිට මේ දක්වා පැවතගෙන ශ්‍රී ලංකා ධර්මතලේ අගේ වටිනාකම කෙසේද යන්න ජාතික මාමක සිතුවිලි දුගුරා රකිමු අපේ ලංකා සෙත්පිරිතේ බලයෙන් පනවී අපි රකිමු අපේ ලංකා වේද විදා ජය ഘോഷණගා අපි රකිමු අපේ ලංකා
සතර වරම් දෙවි පිහිටින් ලක් දෙරණට සෙත් වේවා. ඒ ප්‍රාර්ථනය ජාතික අභිමානයද සමගින් මේ වේදිකාවේ සිට මේ ජාතික මහෝත්සවයට මුසු කළේ බුත්තල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලයේ සිසු සිසුවයන්. මම හිතනවා කසාගල රාජමහා විහාරස්ථාන භූමිය අප සමග රැඳී සිටින ඔබ සියලු දෙනා මේ දරුවන්ට නැවත හොඳ අත්පොලසන්නාදයක් ලබා දෙවි. ඈත පර්සියාවේ සිට මෑත චීනය දක්වා ඇති සමුද්‍රීය සේද මාවතේ පිහිටා ඇති අපේ මාතෘ භූමිය. අපේ මාතෘ භූමිය මුළු ලෝකයටම අපනයන භෝග සපයන වැවිලි ආර්ථිකයක් සහිත කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගන්නට පුළුවන් නම් එය මොනතරම් වටිනවද? මේ පස හරි සාරවත්. රොබර්ට් නොක්ස් එක තැනක ලියන්නේ මෙරටේ මල පහ කිරීමටවත් තැනක් නැතේ තරමට ඖෂධ පැල ඇති විසිරී ඇත. එතරම් වටිනා ඖෂධ භෝග වැවෙන රන් පොළවක අපි ජීවත් වන්නේ. එනිසා ඒ පොළොවෙන් වැවිලි ආර්ථිකය මතු කර ගැනීම සඳහා ඒ විෂය භාර දී ඇත්තෙත් උගත් ඒ පිළිබඳ හැඟීමක් දැක්මක් ඇති නායකයෙකුටයි. අප ආරාධනා කරනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි කර්මාන්ත පිළිබඳ ගරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමන්ට ඔබ සියලු දෙනාගේ අත්පොල සන්නාදය මැද මේ ජාතික මහෝත්සව සභාව අමතන්නට. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. මේ ඓතිහාසික කර්තව්‍ය කසාගල රජමහා විහාරස්ථාන භූමියේ මුළු දෙන මේ මොහොතට ඉතාම ගෞරවයෙන් වැඩමවා වදාළ කසාගල ඓතිහාසික රජමහා විහාරාධිපති මහානායක ස්වාමීන් වහන්සේ වගේම අතිපූජ්‍ය කොබවක ධම්මින්ද මහානායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයන් පාද වැඳ නමස්කාර පූර්වක අවසර ලබා ගන්නවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය කරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් අවසරයි. අපේ නොමද ගෞරවාදරයට නිබඳ පාත්‍ර වන කරු චමල් රාජපක්ෂ මැතිතුමනි, ඒ වගේම මේ ස්ථානයට සම්බන්ධ වී සිටින මේ කාර්යය යථාර්ථයක් කරගන්නට පසුගිය කාලේ දිවාරය නොතකා වෙහෙසුණු අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවර ගරු ජානක වක්කුඹර මැතිතුමනි, මේ ස්ථානට සම්බන්ධ වී සිටින ඩී.වී. චානක මැතිතුමන්, ඒ වගේම දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමන්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා, පළාත් සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු මහජන නියෝජිතයින්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්තුමා, රාජ්‍ය ලේකම්තුමා, හම්බන්තොට දිසාපත්තුමන් ඇතුළු අනෙකුත් නිලධාරීන් ඇතුළු මේ ස්ථානයට සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන ස්වර්ණමාලි මහස රදුන් අභියස සිය දූරෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මෙරට සිව්කොන වැඩ වාසය කරන අතිපූජනීය මහා සංඝරත්නය සමාජ පරිවර්තන යුගයක් වෙනුවෙන් නැවත පෙරගමන් ගිය බව ඉතාම ගෞරවයෙන් සිහිපත් කළා. ඒ ගෞරවයේ හිතේ තියාගෙන අපේ අපනයන කලාප ආරම්භ කිරීමේ වැඩසටහන ඔබ වහන්සේලා පෙරටු කොටගෙන අතිගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ ඓතිහාසික කසාගල රජමහා විහාර භූමියේදී ආරම්භ කිරීමට ලද අවස්ථාව අපිට ලැබුණු මහඟු දායාදයක් හැටියට, වාසනාවක් හැටියට අපි සලකනවා. මේ රටේ ලක්ෂ 40කට නොඅඩු කෘෂි කර්මාන්තයෙන්, වැවිලි කර්මාන්තයෙන් යැපෙන ජනතාවගේ ආර්ථික සමාජ සුභසිද්ධිය ළඟා කර දීමේ අභියෝගය අපි නැවත 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ආරම්භ කරලා තිබෙනවා. මේ රටේ ජාතික ආර්ථිකයට දැනට කෘෂි කර්මාන්තයෙන්, වැවිලි කර්මාන්තයෙන් ලැබෙන 9% දායකත්වය ඉදිරි වසර 5ක කාලය තුල අවම වශයෙන් තවත් 4%කින් හෝ 5%කින් ප්‍රවර්ධනය කිරීමේ හැකියාව අප සතුව තිබෙන බව අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා පසුගිය වසරක කාලය තුල ඊටාම අභියෝගාත්මක සමාජ සෞඛ්‍ය පරිසරයක් මැද අපි කෘෂි කර්මාන්තයෙන්, වැවිලි කර්මාන්තයෙන් ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙන බව අපි තාම ගෞරවයෙන් ඔබ සියලු දෙනාට සිහිපත් කරනවා. ඒ නිසා ජානක වක්කුඹර ඇමතුමන් සඳහන් කළ පරිදි පාඩු ලැබමින් තිබෙන ලංකා සීනි සමාගම වසරකට රුපියල් කෝටි 140ක පාඩුව අපි
රුපියල් කෝටි 130ක වාර්ෂික ලාභයක් බවට පරිවර්තනය කරලා තිබෙනවා වගේම පිළිබඳව විතරක් නෙවෙයි ලංකාවේ සමස්ත වැවිලි ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම ජාතික ආදායමට වර්ධනය කරමින් එකතු කර තිබෙන බවට අපි සිහිපත් කරනවා. ඒ යුගය මේ රටේ නිර්මාණය කරන්නට අපිට අවකාශ අපේ ජීවිත කාලෙදී සැලසුනේ වෙන කිසිවෙකු නිසා නොවේයි. ගොවි ජනතාවට පොහොර සහන ආධාරය ලබා දෙමින් වී ගොවියාට සහතික වී බිල ලබා දෙමින් කෘෂි කර්මාන්තය ගැන සැබෑ හැඟීමකින් ක්‍රියා කරන මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිසා කියන කාරණය අපි ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ නිසා ඔබතුමන් 2005 දී ආරම්භ කළ මේ රටේ කෘෂි කර්මාන්ත නංවාලීමේ වැඩසටහන මේ රටේ සදාකාලිකව දුක් විඳපු ගොවි මහත්වරුන්ගේ දුක් කඳුළු පිසලන වැඩසටහන් මේ රටේ ශක්තිමත් ඉදිරි ගමනක් වෙනුවෙන් යොමු වෙලා තිබෙන බව අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා තමයි අද වෙන විට රුපියල් 25ට 30ට තමුන්ගේ වී කිලෝ එක විකුණ ගන්න බැරුව හිටපු ගොවි මහත්වරුන්ට අද තරඟකාරී මිලකට තමුන්ගේ වී කිලෝ එක රුපියල් 55කට 60කට විකුණ ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඒ කාරණේ නිසා බව අපි සිහිපත් කරනවා. අද වී ගොවියාගේ ආදායම දෙගුණ වෙලා තිබෙන යුගයක් නිර්මාණය වෙලා තිබෙනවා වගේම මීට වසර එකහමාරකට කලින් අපි ආණ්ඩුව බාර ගන්නකොට තිබුණු සියලුම කෘෂි කර්මාන්ත වැවිලි කර්මාන්ත අංශවල ආදායම වැඩි වෙලා තිබෙනවා. අපි මේ රටේ ආණ්ඩුව 2019 නොවැම්බර් මාසේ බාර ගන්නකොට පහතරට තේ කිලෝ එකකට අපේ හාමුදුරුවනේ තිබුණු මිල දළු කිලෝ එකකට රුපියල් 85යි. අද දළු කිලෝ එකකට රුපියල් 110යි. අපි ආණ්ඩුව බාර ගන්නකොට මේ රටේ රබර් කිරි කැපුණේ නැහැ. RSS1 1 කිලෝ එකකට රුපියල් 225යි. පෙරේදා රබර් වෙන්දේසියේ ඒ රබර් කිලෝ එකකට RSS1 රුපියල් 475යි දෙගුණකට වඩා වැඩි වෙලා තියෙනවා. අපි ආණ්ඩුව බාර ගන්නකොට 2019 අවසන් කාලේ කුරුඳු කිලෝ එකකට රුපියල් 1300යි. පෙරේදා කුරුඳු කිලෝ එකකට ඒ මට්ටමේම C5 ග්‍රේඩ් එක රුපියල් 2600යි දෙගුණකට වඩා වැඩි වෙලා තිබෙනවා. අපි වීවල, රබර්වල, තේවල, පොල් වලින් ජීවත් වෙන ජනතාවගේ ඒ අස්වැන්නට ලැබෙන සාධාරණ මිල සහතික කරමින් තිබෙනවා. ඒකේ ආපසු හැරවුමක් නැහැ. අපේ ආණ්ඩුවත් සමග කෘෂි කර්මාන්තයෙන්, වැවිලි කර්මාන්තයෙන් යැපෙන සෑම කෙනෙකුගේම ජීවිත වඩාත් ශක්තිමත් ආර්ථිකම වශයෙන් ඊටාම ඉදිරි ගමනකට යොමු වෙන යුගයක් බවට අපි පරිවර්තනය කරමින් තිබෙනවා. ඒ නිසා ඒ කටයුතු වලට මේ අපනයන ගම්මාන අද එකතු වෙලා ජාතික ශක්තිය ලබා දෙනවා වගේම වැවිලි විතරක් නෙවෙයි ඒ වැවිලි ආශ්‍රිත සියලුම නිෂ්පාදන වල අග එකතු කිරීමේ ක්‍රියාදාමයන් ආරම්භ කරන්නට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යටතේ තිබෙන රාජ්‍ය අමාත්‍යාංශ සියල්ල එකතු වෙලා කටයුතු කරනවා. ඒ ගමන මානව සම්පත කළමනාකරණයෙන් වඩාත් ඉදිරියට ගෙන යාම පිණිස අතිගරු ජනාධිපතිතුමන්ගේ යෝජනාවක් පරිදි මේ වසරේ ඉදිරි කාලය තුල ලංකාවේ උක් පර්යේෂණ ආයතනය, රබර් පර්යේෂණ ආයතනය, තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන සියල්ල එකතුවෙන් රටට වඩාත් ඵලදායී වැවිලි කර්මාන්ත මානව සම්පතක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත ශ්‍රී ලංකාවේ වැවිලි පර්යේෂණ සහ ඒ පුහුණු විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නටත් අතිගරු ජනාධිපතිතුමන් යෝජනා කරලා තිබෙනවා. ඒ නිසා මේ සියලු යෝජනා සමග ඊටාම ශක්තිමත් වගාවක් එක පැත්තක නිර්මාණය වෙනවා වගේම ඒ වගාව සඳහා අවශ්‍ය අගේ දාමයන් එකතු කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ශක්තිමත්ව කරනවා වගේම ඒ සියල්ලට අවශ්‍ය මානව සම්පතක් මේ රටේ නිර්මාණය කිරීම වෙනුණුත් අපේ ආණ්ඩුව කටයුතු කරනවා කියන කාරණේ අපි ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා ඒ සියලු කරුණු කාරණා සමග මේ රටේ ඉදිරි කාල වකවානුව තුල අපි බලාපොරොත්තු වන ආර්ථික සමෘද්ධිය සෞභාග්‍ය දක්ව වැඩසටහන යටතේ විවිධ අංශ වලින් ක්‍රියාත්මක වන විට වැවිලි කර්මාන්තංශයෙන්, කෘෂි කර්මාන්තංශයෙන් අපිට ලබා දීමට අවශ්‍ය වෙන ශක්තිය ලබා දෙන්නට අපේ අමාත්‍යාංශය හැටියට අතිගරු ජනාධිපතිතුමන්ගේ, ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මඟ පෙන්වීම යටතේ අපි කටයුතු කරනවා කියන කාරණය ඊටාම ගෞරවයෙන් සිහිපත් කරමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබ අනාගතයක් වේවා කියලා පතමින් නිහඬ වෙනවා. සෑම දෙනාටම බොහොම ස්තුතියි. விவசாய ஏற்றுமதி வலைய தேசிய வேலை திட்டத்தில் சிறப்புரை நிகழ்த்திய பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் டாக்டர் ரமேஷ் பத்தன் அவர்களுக்கு எங்களுடைய உளமார்ந்த நன்றிகள். இந்த ஆரம்ப விழாவிலே அடுத்ததாக உரை நிகழ்த்த நாங்கள் பணிவன்போடு அழைப்பது நீர்ப்பாசன அமைச்சின் கௌரவ அமைச்சரும் உள்ளக பாதுகாப்பு உள்நாட்டு அலுவல்கள் அனர்த்த முகாமைத்துவ ராஜாங்க அமைச்சருமான கௌரவ அமைச்சர் சமல்
ராஜபக்ச அவர்களை நாங்கள் அன்போடு அழைக்கின்றோம். කසාගල රාජමහා විහාරස්ථාන භූමියේත් රූපවාහිනී තිරය ඔස්සේත් රැඳී සිටින හිතවතුනි හිතවතියනි පසුගිය වසර කීපයක දත්ත සලකා බලන විට අපේ රටේ ආනයනයන් ඉතා ඉහළ දත්ත සටහන් පෙන්නුම් කරද්දී අපනයනයන් සටහන් වුණේ ඉතා පහළ අගයන්වල. ගරු අග්‍රාමාත්‍යතුමනි පසුගිය වසර 2020 අවසානයේ වෙනකොට මුදල් අමාත්‍යාංශ නිවැරදි දත්ත වාර්තා පෙන්වා දෙනවා. ආනයන අපනයන පරතරය ඉතා පටු වී තිබෙනවා. අනාගත ආර්ථික සංවර්ධනය පිළිබඳව කතා බහ කරද්දී එය ඉතාම වැදගත් සාධනීය ඉලක්කමක්. මේ කටයුත්ත සඳහා යද්දී කෘෂිකර්මාන්තය වාරිමාර්ග ආදී මේ අවශ්‍ය සියලු දේවල් සම්පාදනය කිරීමේදී රට පිළිබඳව ඉතාම හැඟීමෙන් කටයුතු කරන හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් නොව ජාතික වශයෙන් ඉතා වටිනා සලකුණක් තැබූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් හැටියට චමල් රාජපක්ෂ මැතිතුමන් පිළිබඳව අප කතා බහ කරන්නේ ඉතාම ගෞරවයෙන්. අප දැන් එතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන්ට ඔබේ අත්පුල සන්නාදය මැද ආරාධනා එක් කරමු. තෙරුවන් සරණයි. අතිපූජනීය ගෞරවනීය අපේ කතරගම කිරිවේර රජමහා විහාරාධිපති විනායක ස්වාමින් වහන්සේ, ඒ වගේම කසාගල රජමහා විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන කරගත් අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. රටට ණය නැති, ජනතාවට ණය නැති අතිවිශිෂ්ට සේවාවක් ඉටු කරපු අපේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඒ වගේම අද මෙම ගිරුවාපත්වේ පළමු අපනයන ගම්මානය පිහිටුවීමට මඟ පෙන්නපු වැවිලි කර්මාන්තය ගරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමනි, ඒ වගේම එතුමට ඒ සඳහා විශාල සහයෝගයක් ලබා දෙන රාජ්‍ය අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුමර මැතිතුමනි, දකුණු පළාතේ ගරු ආණ්ඩුකාරතුමනි, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පුල්ගලප්පත්ති මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම පළාත් සභාවේ සභාපති සෝමවංශ මන්ත්‍රී, ප්‍රධාන දිසාපතිතුමා, අමාත්‍යාංශ ලේකම්තුමන්ලා, මන්ත්‍රීතුමන්ලා, සභාපතිතුමන්ලා, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරී මහතුරුනි මහත්මීනි, හිතවත් සහෝදර සහෝදරියනි, වැවිලි ශේෂ්ත්‍රයේ මේ කෙටි කාලයක් තුළ අපි ලබාගත් ජයග්‍රහණයන් පිළිබඳව වැවිලි කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමා ඉතාමත්ම මැනවින් පැහැදිලි කරා. මම එතුමාගෙන් ඉල්ලා හිටියේ මේ සියල්ලම රටේ ජනතාව දැනුවත් විය යුතුයි. අපේ අද පුවත්පත් ගත්තොත් මුල් පිටුවේ තියෙන්නේ ඒවා නෙවෙයි. මුල් පිටේ තියෙන්නේ ඇන කොටා ගැනීම, මරණ දැන්වීම මේවා. පළමු තැන මුල් පිටුව දී යුත්තේ රටක කරන සංවර්ධන කටයුතු සඳහා. එතකොට තමයි ජනතාව උනන්දු වෙන්නේ වඩ වඩාත් අපේ රටේ වගා කටයුතු සඳහා, අනිකුත් කටයුතු සඳහා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය ඉතාමත් පොහොසත් දිස්ත්‍රික්කයක්. ඔබතුමාට අයිති සියලුම වගාවන් අපේ දිස්ත්‍රික්කේ තියෙනවා. අපේ දිස්ත්‍රික්කේ රබර් වගාව තියෙනවා, තේ වගාව තියෙනවා, ගම්මිරිස් වගාව තියෙනවා, කුරුඳු වගාව තියෙනවා, එන්සල් වගාව තියෙනවා, කරාබොනටි වගාව තියෙනවා, පැංගිරි වගාව තියෙනවා, බුලත් වගාව, හැම දෙයක්ම අපේ දිස්ත්‍රික්කයේ ස්වයංපෝෂිතයි. ප්‍රධාන දේ තමයි මේ එක වැවිල්ලක්වත් දිගට කරගෙන යන්න රජයන් අවස්ථාව ලබා නොදෙන එක. ඒ නිසා අපේ මේ කටයුතු නීතිගත කළ යුතුයි. මොන ආණ්ඩුවක් ආවත්, මොන ඇමතිවරයා ආවත්
මේක නොකඩවා සද්භාවයෙන් කරන මෙවැනි මහා ව්‍යාපෘති දිගටම කළගත යුතුව තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ මට මතකයි මේ අඹ වගාව ගැන කියනකොට. අඹ වගාව අපි වීරවිල අකර 10ක පමණ කාන්තාවන්ට දීලා අඹ වගාව පටන් ගත්තා. අවුරුදු 3මාරෙන් ලක්ෂ 18ක් අපනයනය කළා. අපි වගා කරන දේ අපනයන පිළිබඳවත් අපි අවධානය යොමු කළා. ලක්ෂ 18ක ආදායමක් ලැබුවා පළවෙනි වතාවට. ඊළ විතරක් නෙවෙයි අපේ දිස්ත්‍රික්කයේ මිද්දෙනියේ ඔබතුමාගේ අමාත්‍යාංශයට තියෙන පොල් කර්මාන්තය මේ දිස්ත්‍රික්කයේ තියෙනවා මිනි පොල් ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණය පදනම් කරගෙන අපි ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය ලංකාවේ එකයි තිබුණේ. නිසා අපි උප පර්යේෂණ ආයතනයක් මිද්දෙන්නේ පිහිටෙව්වා. අක්කර 75ක. අද වර්ග කිහිපයකම පොල් අද එතන තියෙනවා. දැන් ඒක අපේ දිස්ත්‍රික්කයට හරියන විදියට පර්යේෂණයන් පවත්වනවා. විතරක් නෙවෙයි රබර් වගාව. රබර් වගාවේ අද මුළු දකුණු පළාතටම රබර් පැල දෙන්නේ මිද්දෙනියේ තියෙන රබර් තවාන. එතන ආදර්ශයක් තියෙනවා. ඒ වගේම අපනයන කෘෂි කර්මාන්තේ අපිට අක්කර 25ක ආදර්ශ ගොවිපලක් නැත්නම් බීජ සපයන ස්ථානයක් උපදෙස් දෙන තැනක් මිද්දෙනියේ තියෙනවා. ඉතින් මේවා අපට දීපු සම්පත් අපි මේවා දිගින් දිගටම කරගෙන යන්න ඕන. මට මතකයි 2000 දී පමණ අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම සේවක වසමකම ගොවිපළවල් 10 බැගින් 5000ක් හැදුවා. ඒකාබද්ධ වාණිජ සූක්ෂම අපනයන ගොවිපළවල් නමින්. අදලා බින්දු තාක්ෂණය, බින්දුවාරි තාක්ෂණය, ඒ වගේම විසිරි ජල තාක්ෂණය මේ සියලුම කට්ටල දීලා කරත් 2001 වෙනත් ආණ්ඩුවක් ආවා සම්පූර්ණ මේක නැවැත්තුවා. ඒ වගේ අද මෙවැනි දේවල් මම හිතන්නේ එක දිගට ගෙනිච්චොත් අපේ රටේ විදේශ විනිමය හොයන එක තරම් ලොකු දෙයක් නෙවෙයි. අපි වැවිලි ශේෂ්ත්‍රයෙන් තමයි විශාල ආදායමක් රටට ලැබුණේ. අපනයනය කරලා. දැන් නැවත වරක් අපේ රජයේ මඟ පෙන්වීම උඩ දෙන දිරිය නිසා මම හිතන්නේ අපට වැඩි කලක් යන්න පෙර නැවත වරක් වැවිලි ශේෂ්ත්‍රයේ විශාල ආදායමක් විදේශ විනිමයක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි. අපේ ජනතාව මේ සඳහා උනන්දු කරවීමට නම් අපි මේ වගේ ආදර්ශන අඩු ගානේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට එකක්වත් පිහිටුව යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේ දැන් ඊළඟට තමයි ප්‍රශ්නේ තියෙන්නේ නඩත්තු ප්‍රශ්නය. දැන් මේ නඩත්තු කරේ නැත්නම් ඒකට වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් අපව මේක සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කමක් නැති වෙයි. අපි බලාපොරොත්තු වෙනවා. අපි වාරි මාර්ග ශාස්ත්‍රය ගත්තොත් අද ලංකාවේ සෑම ගමකම ග්‍රාමීය වැව් පද්ධතිය හඳුනාගෙන ඒවා ප්‍රතිසංස්කරණය කරලා ගමේ ඒ වැව් ටික හදන්නත් මහා වාරි මාර්ග යෝජනා ක්‍රම සියල්ලම ඉටු කරන්නත් අද අවශ්‍ය මූලික පියවරගෙන වැඩ ආරම්භ කළා. පෞගේ දිනක අපි ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාතට වයඹ මහඇල මහා දැවැන්ත වාරි යෝජනා ක්‍රමය ආරම්භ කරා. බෝතැන්න ජලාශයේ ඉඳලා වයඹට ජලය ගෙන යන්න. වැව් අපට පුළුවන් වෙනවා 4500ක් පෝෂණය කරන්න. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බොරගහකන්ද ජලාශයේ ඉඳලා අනුරාධපුරයට වවුනියාවට ත්‍රිකුණාමලයට ජලය ගෙන යන්න ඒ උතුරු මහඇල අපි වැඩ කටයුතු ආරම්භ කරා. කිලෝමීටර් 28ක මහා උඹගක් හරහා ජලය ගෙන යන්න. ඒ වගේම අනුරාධපුරය පැත්තේ මන්නාරම දිසාවට වතුර ගෙන යන්න පහළ මල්වතුවේ ව්‍යාපාරය අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ වගේ අද හැම දිස්ත්‍රික්කයකම තියෙන
වාරි ශේෂත්‍රය දගා සිටුවන්ට නැත්තං අමතක කරලා දාපු ඒ ශේෂත්‍රය තුළත් අපි බලාපොරොත්තු වෙන්නේ ගම එක පැත්තකින් ගම අලංකාර වෙනවා. ගමේ අයත් කෘෂිකාර්මාන්තයට එකතු කරගන්න වැව් සංස්කෘතිය අපේ දරුවන්ට ලබා දෙන්න. ඒ හැම ග්‍රාමීය වැවකම භාරකාරත්වය ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට ඒ වගේම විදුහල්පත්තුමා ඇතුළු දරුවන්ට ගමේ වැසියන්ට තරුණ පිරිසට ගොවි මහතුන්ට ඒකේ භාරකාරත්වයක් ලබා දෙන්නත් අපි කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ මේ වගේ කටයුතු කරනකොට අපිට පුළුවන් වෙයි කෙටි කලක් තුල කෘෂි කර්මාන්තය වැවිලි කර්මාන්ත ශාස්ත්‍රයෙන් අපේ රට ගොඩනගන්න. ඒ වගේම ඔබ හැමදෙනාම මේ සඳහා දායකත්වය කරගන්න. ඒ වගේම අපිට අද ඉඩම් තියෙනවා. නමුත් මේ ඉඩම් නිසියාකාරව සලස්මක් ඇතුව වගා නොකරන නිසා අපට බඩේරිඟු මිරිස් අමු මිරිස් කහ මේ හැම දෙයක්ම රටින් ගෙන්නන්න සිද්ධ වෙලා තිබුණා. රජය අමාත්‍ය මණ්ඩලය ඉතාමත් නිර්භීතව භෝග වර්ග 16ක් අපි රටින් ගේන එක නැවැත්තුවා. කහත් ඇතුළු. අද මේ හැම එකකින් මුංගට උඳු වඩේරිඟු කහ අපට කෙටි කලක් තුළ ස්වයං පෝෂිත වෙන්න හැකියි කියලා අපි විශ්වාස කරනවා. ටික කලක් දුක් විඳා කහ කිලෝ රුපියල් 6000ට ගියා. නමුත් අද 350යි 300යි මේ මිල බහිනවා. නිෂ්පාදනය වැඩි වෙනකොට මිල පහළ යනවා. ඒ නිසා මිල අපි ජීවන වියදම අඩු කරන්න නම් අපට වගා කර හැකි සෑම භෝගයක්ම අපි වගා කළ යුතුව තියෙනවා. එහෙම නැතුව රටෙන් ගෙන්න ගියොත් මිල ඉහළ යනවා. වගේම මම හිතන්නේ අපි දැවැන්ත මේ රටේ අපේ රටේ නිදහසෙන් පස්සේ වරායවල් 3ක් හැදුවේ අතිගරු අගමැතිතුමනි ඔබතුමා ජනාධිපතිතුමා හැටියට. කොළඹ දකුණු වරාය හැදුවා. අද දවසකට මිලියන් ගානක ආදායමක්. හම්බන්තොට වරාය හැදුවා. අවස්ථාවකට ඒක විකුණලා දැම්මා. ඒකේ සාපය පහුගිය මැතිවරණයේදී ලැබුණා. ඒ වගේම ඔළුවිල අපි වරායක් හැදුවා. ලංකාවේ කටුනායක ගුවන් තොටුපළත් ඉංග්‍රීසීන්ගේ හදපු ගුවන් තොටුපළක්. බණ්ඩාරනායක මැතිතුමා තමයි ඒක රජයට පවරගත්තේ. ඒ ගුවන් තොටුපළ හැර තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් තිබුණේ නැහැ. වරායත් සමග ගුවන් තොටුපළක් මත්තල හැදුවෙත් ඔබතුමාගේ උපදෙස් නායකත්වය ඇතුව. ඉතින් මේ සියලුම අපේ එදා වී වලින් අපි ස්වයං පෝෂිත වෙලා තිබුණා. ඒක හින්දා තමයි වී මත්තල ගුවන් තොටුපළේ ගොඩ ගැහුවේ. මං හිතන්නේ අද නීති හදනවා නම් අපේ ජාතික සම්පත් විනාශ කරපු මේ වගේ උදවියටත් වගකීමක් තිබෙනවා. ඉලන් දඩුවම් දිය යුතුව තිබෙනවා මේ රටේ මුදල්. ඉතින් අද ගුවන් යානා 5කට වැඩි ප්‍රමාණයක් දවසකට මත්තලට ගුවන් තොටුපළට එනවා. මේකේ වී නොදැම්ම නම් ඒකේ පුටු ටික ගලවන් ගියේ නැත්තම් අද අඩු ගානේ දවසකට ගුවන් යානා 25ක් 30ක් එනවා. ඒකට කර්මාන්ත ඇති වෙනවා. තරුණයෝ බලාපොරොත්තු වෙන රැකී ආරක්ෂා උත්පාදනය වෙනවා. එහෙනම් අපි සත්භාවයෙන් මේ කටයුතු ඉදිරියට ගෙන ගියොත් අපිට පුළුවන් වෙයි මේ රට ඔසවලා තබන්න ජය ගන්න. එහෙනම් තමුන්නාන්සලා සියලු දෙනාටම සුබ අනාගතයක් පතමින් වනවතින බවසුත්. වාරි මාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් දැන් කෘෂි අපනයන ගම්මාන කෘෂි අපනයන කලාප ආරම්භ කිරීමේ ජාතික වැඩසටහනට සමගාමී මේ සමාරම්භක උත්සවයට තවත් අසිරියක් එකතු කරන්නට දකුණු පළාත් නර්තන රාජ්‍ය නර්තන කණ්ඩායම සූදානමින් ගැමි නර්තනයක අසිරිය විඳ ගන්නට අපට හැකියාව ලැබේවි කියලා බැලූ බැල්මටම අපට අදහසක් එනවා. ඔබ අත්පොළ සන්නාද එකතු කරන්න දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම මේ
රකිනා සෙත් කවිය වගේ සෙත සදනා වැකන්ද පාමුලට කුරුළු පාලුවට ආලේ කරනා දුරපේන තෙක්ම දළු දානා මල් පිපුණු නවලවට එවෙනා දිය කැට පහනක අරුම පසක් කොට අපච්චිලා ගියා හිරු කිරම ඉලා එල සංගීත පාමුල දොහොත් මුදුන් වෙන ගොවි දෙයියෝ දෙවිතෝන උදෑසන සුවඳ පුරෝගෙන ගම්මානේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සදිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සදිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ සෙත් කවිය වගේ සෙත සදනා වැකන්ද පාමුලට කුරුළු පාලුවට ආලේ කරනා දුරපේන තෙක්ම දළු දානා මල් පිපුණු නවලවට එබෙනා දිය කැට පානක අරුම පසක් කොට අපච්චිලා ගියා හිරු කිරණ ඉරා එන සංගීත පාමුල දෝත් මුදුන් ලෙන ගොවි දෙයියෝ තිරිදෝන උදෑසන සුවඳ පුරෝගෙන ගම්මානේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සදිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සදිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ அழகிய நடனத்தை வழங்கிய தென்மாகாண அரச நடனக் குழுவினருக்கு எங்களுடைய வாழ்த்துக்கள். விவசாய ஏற்றுமதி வலயம் தேசிய வேலைத்திட்டத்தின் ஆரம்ப விழா இன்று கசாகல ரஜமகா விகாரையில் இடம்பெறுகிறது. இங்கு இன்றைய தினம் காலை வேளையிலே மாண்புமிகு பிரதமர் அவர்களோடு ஏனைய அமைச்சர்களும் இணைந்து ஏனைய பெருந்தொகையான சிறார்களும் இணைந்து 2000 மாங்கன்றுகள் நடப்பட்டன. அதேபோல இந்த பிரதேசத்தில் 2000 டிஜேசி மாங்கன்றுகள், மரமுந்திரி கன்றுகள் 1 லட்ச கன்றுகள், அதேபோல கருவா கன்றுகள் 3.6 மில்லியன் கன்றுகள், மிளகு கன்றுகள் 2 லட்சமும் இந்த மாவட்டத்துக்கு வழங்கப்படவிருக்கின்றது. ஆகவே இதனை ஆரம்பிக்கும் முகமாக ஒரு தொகையினருக்கு இப்பொழுது மாண்புமிகு பிரதமர் அவர்களினால் மாங்கன்றுகள் வழங்கி வைக்கப்படும். කෘෂි අපනයන කලාප දියත් කිරීම සඳහා වන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාවේ දැන් යෙදී ඇත්තේ ප්‍රතිලාභීන් හට පැළ ලබා දීම සංකේතාත්මකව සිදු කිරීමේ අවස්ථාවයි. TJC අඹ පැළ කිහිපයක් ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් බෙදා දීම මෙහිදී සටහන් වීමට නියමිතයි. ඒ නිසා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව මේ වේදිකාවට කැඳවාගෙන එන්නට රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමන්ටත් ඒ වගේම වෛද්‍ය රමේෂ් පතිරණ ගරු අමාත්‍යතුමනි ඔබතුමන්ටත් ඒ වගේම චමල් රාජපක්ෂ ගරු ජ්‍යෙෂ්ඨ අමාත්‍යතුමන්ටත් ආරාධනා කරනවා මෙම අවස්ථාවට එක්වන්නට කියලා වේදිකාව තුල. සංකේතාත්මකව එක් TJC අඹ පැලයක් ලබා දුන්නත් මේ සියලු ප්‍රතිලාභීන්ට අඹ පැල 25 බැගින් ලබා දෙන බව මේ මොහොතේදී සඳහන් කරන්නට අවශ්‍යයි. එමනම් ප්‍රථමයෙන් ආරාධනා ලබන්නේ පේමදාස විජේසිංහ මහත්මයා. ඔබේ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න. JV පියසේන WN කරුණාදාස
J.W. බුද්ධික ප්‍රසාද් චන්ද්‍රතිලක දහනායක M.A. සෝමපාල උඩපිටිය ගමගේ අමිත් දර්ශන සමර වික්‍රම දහනායක දයාරත්න සහ දනුක තුෂාංග ගුණසේකර යන අයටයි ආරාධනා කරන්නේ. මීළඟට සූදානම් ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත විශේෂ තිලින ප්‍රදානයක් සිදු කරන්නට සූදානම් වෙනවා. ඒ සඳහා රාජ අමාත්‍යතුමන්ටත් ගරු විෂයභාර කැබිනට් අමාත්‍යතුමන්ටත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අද මේ අපනයන කෘෂි අපනයන කලාප සඳහා වන ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී ඔබ සියලු දෙනාගේ අත්පොල සන්නාදය ලබා දෙන්න ගරු අග්‍රාමාත්‍යතුමන්ට ඒ සියලු අපනයන භෝග වලින් ලබන ඵල සහිත විශේෂ තිලිනයක් තමයි ලබා දෙන්නට කටයුතු සූදානම් කළේ. එමනම් ගරු අමාත්‍යවරුන්ට ස්තුතිවන්ත වන අතරතුර ඔබ සියලු දෙනාගේ අත්පොල සන්නාදය මැද මේ ජාතික මහෝත්සව සභාව අමතන්නට ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ආරාධනා කරමු. අතිපූජනීය කසාගල රජමහා විහාරාධිපති ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රාධිපති තලම් පෝරුවේ අපේ නායක ස්වාමීන් වහන්සේ එවැගේම කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කෝබවක නායක ස්වාමීන් වහන්සේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වගේගොඩ නායක හාමුදුරුවෝ අතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසර පාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමනි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමනි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර ශසි ඩී.වී. චානක මැතිතුමනි වගේම ගලපති මැතිතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරණ උපුල් ගලපති අජිත් රාජපක්ෂ මැතිතුමාලා දකුණු පළාත් ආණ්ඩුකාර විලීගමගේ මැතිතුමා වැවිලි කර්මාන්ත අමාත්‍ය ශ්‍රී ලේකම්තුමා රාජ්‍ය අමාත්‍යවරු නිලධාරීන් ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතවරු ඒ වගේම සෝමවංශ මැතිතුමා සභාපතිතුමා ඇතුළු හිතවත් සහෝදර සහෝදරීනි මිත්‍රෝනි මට මතකයි මේ ආණ්ඩුව පත් වෙලා නව කැබිනට්ටුව මණ්ඩලය දියුණුම් දීපු වෙලාව එදා රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ විෂයපතයට අයිති නම් කියනකොට ආම්දුරනේ සමහරු hina වුණා. ටික දවසක් යනකම් දයාසිරි ජයසේකරට කිව්වේ බතික් කැමති කියලා මම මතකයි. ප්‍රසන්න රණවීර ඇමතිතුමාට කිව්වේ මැටි ඇමති කියලා. සමහර ඇමතිවරු මේ නම දැකලා අමාත්‍ය අරගන්නත් අදිමදි කළා. අපි මේ අමාත්‍යංශ හඳුන්වන්නේ උක් බඩ ඉරුගු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වග සංවර්ධන අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති වශයෙන් කියලා. අපි මේ විදිහට බුලත් කජු බඩ ඉරුගු ආදී වශයෙන් අමාත්‍යංශයකට අයිති කුඩා දේවල් පවා නම් කළේ මේ දේවල් වලට විශාල අවධානයක් රට තුල ලබා දීමේ අරමුණේ. මිත්‍රෝනි තමුන්වන්සේලා දන්නවා 2005 මහින්ද චින්තනය කියලා ඉදිරිපත් කරනකොට බොහෝ දෙනාට ඒ නමට hina වුණා. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ යුද්ධය අවසන් කළා. රටේ සංවර්ධනය ඇති කරලා රට ගොඩනගනකොට hina වෙච්ච අය උත්තර නැතිලා බලාගෙන හිටියා. ඒ මහින්ද චින්තනය මම හිතන්නේ දිගුවක් හැටියට තමයි සෞභාග්‍ය දැක්ම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. සෞභාග්‍ය දැක්මෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගොඩනගලා අපනයන් මූලික කරගෙන ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙන්න. මේක කරන්න මුලින්ම උත්සාහ කළේ සිරිමා ඕබණ්ඩාරනායක මැතිණිය මට මතක ඇටියට. ලාබාලතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මට මතකයි එතුමිය මොනතරම් මහන්සි වුණාද කියලා රටේ අපනයනයන් මුල් කරගත් ආර්ථිකයක් ගොඩනගන්න එදා
මැදිනි 1972 අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටෙව්වා. මේ රටේ කුළුබඩු ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා මුල්ම අඩිතාලම එතුමනි දැම්මා කියලායි මම විශ්වාස කරන්නේ. නමුත් දේශීය ආර්ථිකයක් ගොඩනගාගෙන යනකොට එතුමට විශාල බාධාවන් ඇති කළා. 77 වෙනකොට එතුමිය පරාජයත් කළා. ආර්ථික දේශීය වශයෙන් ශක්තිමත් කරන්න හදනකොට කොයි ආණ්ඩුවකවත් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. හැම ආණ්ඩුවක්ම අපේ රටේ කුරුඳු ඇතුළු නිෂ්පාදන වලට ලෝකේ ලොකු අනන්‍යතාවයක් තියෙනවා. ඉල්ලුමක් තියෙනවා. පෘතුගීසීන් ලන්දේසීන් වගේම ඉංග්‍රීසියෙන් ආවෙත් මේ රටේ තේ පොල් රබර් හොයන්න නෙවෙයි. ඒ අය ආවෙත් කුරුඳු ගම්මිරි සාධික්ක වගේ මූලික කුළුබඩු හොයන්න කියලා මම විශ්වාස කරනවා. එයින් පස්සේ තමයි තේ රබර් පොල් මුල් කරගත් ආර්ථිකයක් හැදුවේ. නිදහස ලැබුණාට පස්සේ අපේ අය කුළුබඩු ප්‍රධාන ආර්ථිකය ගැන අවධානය යොමු කරන්නේ නැතුව ඒවා විනාශයට යන්න ඇරියා. විදේශිකයෝ අපට දීපු දේ තේ පොල් රබර් ගැන විතරක් විශ්වාසය තියුවා. මෑතක් වන තුරු අපේ රටට කජු අඹ පේර සියඹලා පවා පිටරටින් ගෙන්නවා. ඉදල් කොහු විතරක් නොවේ කැටපෝලයක් ගෙන්වයි කියලා මට මතකයි. ආම්දුරනේ. ඉරටුත් ගෙන්නවා. එහෙම කළාම මේ රටේ විදේශ විනිමය රටට අහිමි වුණා විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ මොකද්ද? මේ රටේ ජනතාව උපංගේ බෝඩින් කාර්යෝ බවට පත් වෙනවා කියලායි මම විශ්වාස කරන්නේ. මිත්‍රවරුනි අපේ රටේ නිෂ්පාදනයන් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියාව උපදින්නේ නැහැ. නිෂ්පාදනයේ ආර්ථිකයකට යනකොට තමයි රටාව රස්සා ඉපදෙන්නේ. අද රස්සාව යන පිටරට යන්න වෙලා. ඊළඟට විදේශගත වෙලා ඉන්න අය ලංකාවට එවන මුදල් වලට වෙන්නේ මොනවද? අපි විදේශගත වෙලා ඉන්න ඥාතීන්ගේ හිතවතුන්ගේ එවන මුදල් මොකද කරන්නේ? විදේශ වලින් ගෙන්නන බඩු ගන්න ඒවා වියදම් කරනවා. අපේ අය කඩේට ගියාම බලන්න පිටරට මේඩ් ඉන් කොහෙද කියලා. මේඩ් ඉන් ශ්‍රී ලංකා නම් එමින් තියලා ආපහු තියලා වෙන එකක් හොයනවා. මේ සල්ලි ටික ඇදෙන්නේ පිටරටට. අපේ ජනතාව මානසින් මොනතරම් වහලුම් කළාද කිව්වොත් මේ රටට අඹ කජු අන්නාසි පේර ඉරටු කැටපෝල ගෙනාවට නොමේ hina වෙන්නේ. කජු වවනවට සියඹලා වවනවට ඒවා වෙනුවෙන් අමාත්‍යාංශයක් වෙන් කරන එකට තමයි මේ රටේ අය hina වෙන්නේ. පටන් ගත්තා. මතක තියාගන්න ඕන අපේ රටට අපේ ප්‍රතිපත්තියේ ඵලය දැන් ලැබෙනවායි කියලා මම විශ්වාස කරනවා. කාණනේ කරන්න රුපියල් මිලියන 1000ක් විතර මම හිතන්නේ වියදම් කරනවා අපි වාර්ෂිකව. අපි කහානනේ කරන්නේ නැතුව ගොවියට කහව වාගන්න ඉඩ දුන්නා. රටින් ගෙන්වන්නේ නැහැ කියලා. වෙළඳ පොලේ කහ ඉගයි කියලා. දවැන්ත විරෝධයක් මේ රට තුල ඇති කරන්න අපේ විපක්ෂය ඉදිරිපත් වුණා. නමුත් අපි ඉවසගෙන ඒ විරෝධයන්ට මුහුණ දීලා හොරෙන් එන කහවත් වෙළඳ පොලට දාන්නේ නැතුව අපේ බිමේ කහ උපදින්න නම් අපි වැඩ කළා. අද වෙනකොට කහවලට පිටරට ඇදෙන රුපියල් මිලියන 1000ක් මේ රටට ඉතුරු වෙනවා කියලායි මම විශ්වාස කරන්නේ. නිවැරදි කිරීමට යටත්ව. මේ විතරක් නෙවෙයි 2019 දී රුපියල් මිලියන 63000ක් වෙලා තිබුණ අපනයන කුෂිභෝග ආදායම අවුරුද්දක් තුල රුපියල් මිලියන 73000ක් දක්වා වර්ධනය කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අද වෙන විට තේ පොල් රබර් මත යපුණු ලංකාවේ ආර්ථිකයට නව ජවයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මිත්‍රවරුනි, එදා අපි
මේ රටේ ජනතාවට රැකියා දෙන්න නම් විදේශ ආයෝජකයන්ට වඳින්න සිද්ධ වුණා. විදේශ ආයෝජකයෝ ලංකාවට එනකම් බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඒ අය මේ රටේ කර්මාන්ත ශාලා ආරම්භ කරලා රැකියා දුන්නන්. ඒ රැකියාව වලින් උපදින ආදායම ගියේ ආපහු විදේශ පිටරට. ඒකට හේතු වුණේ අපිට වවා ගන්න පුළුවන්, හදා ගන්න පුළුවන් සියලු දේ පිටරට ගෙන්වන්නේ. රැකියාවන් උපයන ආදායම් මිලදී ගන්නකොට විදේශ වලට මේ සල්ලි ඇදලා ගියා. මේ තත්ත්වය තමයි අපි දැන් වෙනස් කරන්න යන්නේ. අපි අලුත් දේ හදන්න ඕනේ. ඒ නිසා දැන් අපි අපේ කුළු බඩු වලට අමතරව අලුත් අපනයන නිෂ්පාදනයන් හඳුන්වා දෙන්න දීලා තියෙනවා. ඒ TGC අඹ කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනය. මේ අඹ අපනයන සදාහාම සකස් කරපු වියලි කලාපයට ඉතාම උචිත ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන් භෝගයක් කියලායි අපිට එය කියන්නේ. ඔබේ ප්‍රදේශයට අඹ පැල ලක්ෂයක අඹ කලාපයක් අද දවසේ නිර්මාණය වෙනවා අපේ ඇමතුමාලා එකතු වෙලා. ඔබේ වත්තට පැල 25ක් ලබා දෙමින් පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් ඒ තුලින් රටේ ජාතික ධනය නිර්මාණය කිරීමටත් අපේ රජය බලාපොරොත්තු වෙනවා. අපේ ඇමතිතුමාලා ඒකට කැප වෙලා ඉන්නවා. ඒ වගේම කජු පැල ලක්ෂයක් සිටුවා කජු කොරිඩෝවක් ආදණ්ඩ ඇමතුමා දැන් සැලසුම් සකස් කරලා තියෙනවා. එදා හදන්න හැදුවේ ඇමරිකාවේ ආර්ථික කොරිඩෝවක්. ඒ වෙනුවට අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝවක්. මේක තමයි අපේ වෙනස. ඔබ වවන හැම අඹ කජු බඩිරිඟු පැලයක්ම මේ රටේ ස්වාධීනත්වය රකින්න කරන උත්සාහයක් වශයෙන් මම දකිනවා. ඒ හැම පැලයක්ම රටේ ආර්ථික නිදහසේ සලකුණක්. අලුත් සිතුවිලි ඇතුව මේ උත්සවයට ඔබේ ධෛර්යය අපිට ලැබේයයි මම විශ්වාස කරනවා. ප්‍රධාන වැවිලි භෝග ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ඒ අපනයන ආදායමට විශාල දායකත්වයක් ලැබෙනවා වගේම කෘෂි කලාප තුළ උඩා වැවිලි භෝග අපනයනේ ඉලක්ක කරගත් භෝග වගාව තුළින් ඉදිරි අනාගතයේදී සැලකිය යුතු මට්ටමේ අපනයන ආදායමක් රටට හිමි කර දීමට හැකියාව ඇති බවයි මගේ විශ්වාසය. හම්බන්තොටින් නොනැවති මුළු රට පුරාම නව වගා සංග්‍රාමයක් කිරීමට මෙම වැඩසටහන හේතු වනු ඇතැයි මම විශ්වාස කරනවා. අපේ බලාපොරොත්තුව තරුණ ශ්‍රම දායකත්වය යොදා ගනිමින් අපේ රටේ ආර්ථිකය ස්වයංපෝෂිත කරමින් ඉහළ ආදායම උපයන ගොවි ව්‍යවසායකින් බිහි කිරීම. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔබ සැනට තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා ජනරජයේ ගරුඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මොහොතේදී උත්සව සභාවේ අවසානයට ළඟා වී ඇති නිසා විශේෂයෙන්ම කසාගල රාජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ඒ වගේම මේ කටයුත්තට ආශිර්වාද කළ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ජනාධිපති කාර්යාලයට ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයට විශේෂ කෘතවේදීත්වයක් පළ කරන්නට අවශ්‍යයි. හම්බන්තොට දිස්ත්‍රික් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා සියලුම ප්‍රාදේශීය සභාපතිවරුන් ඇතුළු සියලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල එවැගේම විදුලි බල සෞඛ්‍ය ජල සම්පාදන හා දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය එවැගේම ශ්‍රී ලංකා සීනි සමාගමෙහි සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා
එවගේම ශ්‍රී ලංකා කජු සංස්ථාවෙහි සභාපතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය අමාත්‍යාංශ සහ විෂය භාර අමාත්‍යාංශය වෙනුවෙන්. விவசாய ஏற்றுமதி வளையம் தேசிய வேலை திட்டத்தின் ஆரம்ப விழா இன்னளவோடு நிறைவுக்கு வருகின்றது. இந்த தென் மாகாணத்தில் ஹம்பாந்தோட்டை மாவட்டத்தில் கசாகல ரஜமகா விகாரையிலே இந்த நிகழ்வானது இன்றைய தினம் இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் மாண்புமிகு பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களினால் ஆரம்பித்து வைக்கப்பட்டது. இந்த செயற்திட்டமானது ஏனைய மாகாணங்களிலும் தொடரும் என்பதை நாங்கள் நினைப்படுத்துகின்றோம். நாம் மரம் நடுவோம், அது நமக்கு கனித்தரும், அத்தோடு நிழல் தரும். ஆகவே நம்முடைய நாட்டின் மற்றொரு ஏற்றுமதி முயற்சியாக இந்த முயற்சி அமைவது மிகப்பெரிய ஒரு வரப்பிரசாதமாகவே அமைந்திருப்பதை நாங்கள் நினைப்படுத்தி நாங்களும் இந்த அளவோடு விடைபெறுகின்றோம். நன்றி, வணக்கம். එසේනම් හිතවතුනි අපි සජීව විකාශය කටයුතු සමාප්ත කරන්නටයි සූදානම් වන්නේ. පොකුරු ලෙස වගා කිරීම සඳහා ජනතාව පෙළඹවීමත් ව්‍යවසායකත්ව සංකල්පය වර්ධනය කරමින් ගොවියාට එය හඳුන්වා දීමත් අපේක්ෂා කරමින් ඒ විශේෂිත අපනයන භෝග කලාපයක් හැටියට පොකුරු ලෙස වගා කිරීම සඳහා වන අපනයන කෘෂි කලාප බිහිකිරීමේ ජාතික වැඩසටහනේ ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාව එසේනම් මෙලෙස නිමාවට පත්වද්දී සම්බන්ධතාවය කසාගල රාජ මහා විහාරස්ථානයේ සිට කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ ජාතික රූපවාහිනී ප්‍රධාන පාලක මැදිරියට ලබා දෙනවා. බෙවින් ස්තුතියි.